තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 3 වෙනි විද්‍යාව පාඩම පදාර්ථයේ ගුණ පාඩම අපි මේ වලට සාකච්ඡා කරමින් සෑහෙන කෙලවරකට ඇවිල්ලා තියෙනවා. මේ පාඩම තුලදී අවසාන පරිච්ඡේදයේදී අපි සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා කතා කෙරුවා. ස්ථායි වින්‍යාසයකට එළඹීම සඳහා මූලද්‍රව්‍ය පරමාණුවක් පිට කරන්නා වූ ලබා ගන්නා වූ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ සංයුජතාවයයි කියලා අපි ඉගෙන ගත්තා. මූලද්‍රව්‍යක සංයුජතාවය එම මූලද්‍රව්‍ය ආවර්තාවගුවේ පිහිටා තිබෙන කාණ්ඩයේ අංකය ඇසුරෙන් ලබා ගන්න පුළුවන් කියලාත් අපි ඉගෙන ගත්තා. ආවර්තිතාවගුවේ පළවෙනි කාණ්ඩයේ සිට හතරවෙනි කාණ්ඩය දක්වා පිහිටා තිබෙන මූලද්‍රව්‍යවල සංයුජතාවය එම මූලද්‍රව්‍ය පිහිටා තිබෙන කාණ්ඩයේ අංකයට කෙලින්ම සමානයි. ආවර්තාවගුවේ පස්වන කාණ්ඩයේ සිට අටවෙනි කාණ්ඩය දක්වා කාණ්ඩවල පිහිටා තිබෙන මූලද්‍රව්‍ය සංයුජතාවය ලබා ගන්න එම මූලද්‍රව්‍ය පිහිටා තිබෙන කාණ්ඩයේ අංකය 8න් අඩු කරන්න ඕනි කියලා අපි ඉගෙන ගත්තා. 8න් අඩු කරන්න ඕන. ඒ අනුව ඒ ඇසුරෙන් අපි මූලද්‍රව්‍ය ලෝහ අලෝහ අතර සෑදෙන සංයෝගවල සූත්‍ර අපෝහණය කළා. අපෝහණය කරා කියන්නේ ගොඩ නැගුවා. අපි කිව්වා ඛණ්ඩකයක්. ඛණ්ඩකයක සංයුජතාවය එහි ආරෝපණීය සංඛ්‍යාත්මක අගයට සමානයි. එසා ඛණ්ඩකයක සූත්‍රය දන්නවා නම් ආරෝපණය දන්නවා නම් ඛණ්ඩක මැදිහත් වීමෙන් සෑදෙන ආයනික සංයෝගවල සූත්‍ර ගොඩනගන්න පුළුවන් අපි ඒක කළා. ඒ අනුව අපි සංයෝගවල සූත්‍ර ගොඩ නැගුවා සංයුජතාව මාරු කරලා. සංයෝගික සූත්‍රයේ වැදගත් වෙන්නේ මේ සංයෝගය තුල මූලද්‍රව්‍ය පරමාණු කවර අනුපාතයකින් සංයෝජනය වෙලා තියෙනවද කියලා දැනගන්න වෙන්නේ රසායනික සංයෝගයේ සූත්‍රයෙන්. නමෙන් අපිට ඒකේ අදහස් එන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ දේවල් ටික අපි කතා කරලා මේ පරිච්ඡේදයේදී අපි පිවිසෙනවා ඊ타ත්ම වැදගත් මේ මූලද්‍රව්‍ය පරමාණු සම්බන්ධ ඊ타ත්ම වැදගත් කොටසකට ඒ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය රිලටිව් ඇටොමික් මාස් එක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේක හුඟක් අයට අපහසු නොතේරෙන කොටසක්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි දන්නවා පදාර්ථයේ සෑදී තිබෙන්නේ මූලද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය සෑදී තිබෙන්නේ පරමාණු වලින්. පරමාණුවක් ඇසට තබා අන්වීක්ෂකටවත් නොපෙනෙන තරමේ ඉතා කුඩා අංශුවක්. අද නූතනයේ අද තියෙන දියුණුතම අන්වීක්ෂයටවත් පරමාණුවක් දකින්න බෑ. ඒ තරමට ඉතාම කුඩා අංශුවක් පරමාණු. මෙවැනි පරමාණු වල ස්කන්ධය මනින්න ඕන වෙන්නේ ඇයි? මෙවැනි පරමාණු වල ස්කන්ධය මනින්න ඕන වෙන්නේ ඇයි ඊළඟ ප්‍රශ්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේදී අපි සාපේක්ෂ කියන වචනේ පැත්තකට දාලා පරමාණුක ස්කන්ධය කියමුකෝ. දැනට පරමාණුක ස්කන්ධය කියන්නේ පරමාණු වල ස්කන්ධය. ඇයි අපිට මේ තරම් කුඩා අංශ වල ස්කන්ධය මනින්න ඕන වෙන්නේ? රසායන විද්‍යාවේ ගුණාත්මක කටයුතු වලදී පරමාණුව කියන ඔය සංකල්පේ විතරක් අරගෙන වැඩ කරන්න පුළුවන් වුණාට රසායන විද්‍යාවේ ගුණාත්මක ක්වොලිටේටිව් මේ වැඩවලදී කියන්නේ ගුණාත්මක වැඩවලදී ඒ පරමාණු කියන සංකල්පයෙන් වැඩ කරන්න පුළුවන් වුණාට ප්‍රමාණාත්මක ක්වොන්ටිටේටිව් වර්ක් වලදී ඒ කියන්නේ ප්‍රමාණාත්මක වැඩවලදී මේ පරමාණු කියන සංකල්පයේ මත විතරක් ඉඳලා මේ වැඩේ කරන්න අමාරුයි. පරමාණු කියන සංකල්පයේ මත විතරක් ඉඳලා මේ වැඩේ කරන්න අමාරුයි. ඇයි ඒ? දැන් උදාහරණයක් ඇරලා විද්‍යාගාරයට ගිහිල්ලා අපි කියනවා මට සෝඩියම් පරමාණු 100ක් මැනලා දෙන්න. ඒක හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. සෝඩියම් පරමාණු 100ක් ගන්න සෝඩියම් විද්‍යාගාරයේ සෝඩියම් බෝතලේ තියෙනවා. සෝඩියම් බෝතල ඇතුලේ සෝඩියමුත් තියෙනවා. පැරෆින් තෙල්ලෝ භූමි තෙල් ඇතුලේ බහලා සෝඩියම් කැලි තියෙනවා. නමුත් දැන් මේ සෝඩියම් කැලි වලින් සෝඩියම් පරමාණු 100ක් කොහොමද ගන්නෙ? ගනින්න පුළුවන්. ඇහැට තබා අන්වීක්ෂණවත් පේන්නේ නැත්නම් ගණන්ලා 100ක් ගන්න පුළුවන්. අන්න එතනදී
අපිට ඕන වෙනවා සෝඩියම් පරමාණුක ස්කන්ධය කීයද කියලා දන්නවනම්. සෝඩියම් පරමාණුක ස්කන්ධය කීයද කියලා දන්නවා නම් එවැනි සෝඩියම් පරමාණු 100ක ස්කන්ධය අපිට හොයන්න. එක සෝඩියම් පරමාණුක ස්කන්ධය කීයද කියලා දන්නවා නම් සෝඩියම් පරමාණු 100ක ස්කන්ධය අපි හොයනවා. 100ක ස්කන්ධය හුවට පස්සේ අපිට පුළුවන් ඒ හා සමාන ස්කන්ධයක් සෝඩියම් වලින් කිරලා මැනලා ගන්න. හරි සරලයි. අපි දන්නවනේ එක සෝඩියම් පරමාණුක ස්කන්ධය අපිට ඒක 100ෙන් ගුණ කරලා සෝඩියම් පරමාණු 100කද අපි ඉල්ලුවේ 100ක් 100ක ස්කන්ධය බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ 100 ස්කන්ධය දන්නවනම් හරියටම සෝඩියම් වලින් රසායනික තුලා පාවිච්චි කරලා ඒ ආ ප්‍රමාණ ස්කන්ධය මැනලා ගත්තම එතන සෝඩියම් පරමාණු 100ක් තියෙනවා. අන ප්‍රමාණාත්මක ගණනය කිරීම වලදී අපිට පරමාණු වල ස්කන්ධය මනින්න ඕන වෙන වෙලාවල් තියෙනවා. අන්න එතනදී තමයි පරමාණුක ස්කන්ධය ඇටොමික් මෑස් කියන සංකල්පය අපිට එන්නේ. ප්‍රමාණාත්මක නැතුව අපි විද්‍යාගාරය ඇතුළට යන්නේ නැත්නම් අපිට නිකන් පන්ති කාමරේ පොතේ පරමාණු ඇඳ ඉන්නවා නම් මේ පරමාණුක ස්කන්ධය කියන කතාව ඕනේ නැහැ. අපිට පරමාණු ඇඳ ඉන්න පුළුවන් සෝඩියම් පරමාණු හැට පෙන්නන්න ඇඳලා පෙන්නන්න පුළුවන්. නෂ්ටේ ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි පිටින් ඉලෙක්ට්‍රෝන 11යි පළවෙනි කවචය 2යි දෙවෙනි කවචය 8යි තුන්වෙනි කවචය 1යි ඕන තරම් කරන්න පුළුවන්. සංයුතතාව 1යි ආවර්තකගේ පළවෙනි කාණ්ඩයේ තියෙන ඒවත් දන්නවා. හරි පරමාණු ක්‍රමාංකය 11යි ස්කන්ධ ක්‍රමාංකය 23යි ඒවත් දන්නවා. හැබැයි අපි විද්‍යාගාරයට ගිහිලා ප්‍රමාණාත්මක වැඩක් කරනකොට අපිට අන්න ස්කන්ධ මැනලා ගන්නකොට අපිට ප්‍රශ්නයක් එනවා මේවා ඇහැට පේන්නේ පරමාණු විතරක් නෙමෙයි පරමාණු කීපයක් එකතු වෙලා සහසංයෝජ බන්ධන මගින් බැඳීමෙන් සෑදෙන අනාරෝපිත පරමාණු පොකුරුවන අණු පව ඇහැට පේන්නේ. නිසා අපිට කාබන් ඩයොක්සයිඩ් අණුව අපිට කාබන් ඩයොක්සයිඩ් වායුව දීලා කියනවා. බැලුමට කාබන් ඩයොක්සයිඩ් වායුව පුරවලා කියනවා මේකෙන් කාබන් ඩයොක්සයිඩ් අණු 250ක් අරන් දෙන්න කියලා. දැන් අණු ඇහැට පේන්නේ නැහැ. CO2 අණු ඇහැට පේන්නේ නැහැ. මොකද පරමාණු තුනෙන් ඇදලා තියෙන්නේ. පරමාණු ඇහැට තියන් විශ්ලේෂණය පේන්නෙත් නැත්තම් ඒ පරමාණු දෙක තුනකින් ඇදිච්ච අණු ඇහැට පේන්නෙත් නැහැ. අණුවේ අර්ථ දැක්වීම මෙහෙම තියෙන පරමාණු දෙකක් හෝ වැඩි ගන්න සහසංයෝජ බන්ධන මගින් බැඳීමෙන් සෑදෙන අනාරෝපිත පරමාණු පොකුර. ඒ පොකුර පේන්නෙත් නැහැ. අන්විෂ පේන්නෙත් නැහැ. එතකොට දැන් අපිට කාබන් ඩයොක්සයිඩ් වායුව දීලා දිනවා බැලුමට පුරවලා. අපිට කියනවා විද්‍යාගාරයේදී මේකෙන් කාබන් ඩයොක්සයිඩ් අණු 250ක් අරන් දෙන්න. කොහොමද ගන්නෙ? ගැන්ලා ගන්නෙ. අපි දන්නවා නම් කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය එක අණුවක ස්කන්ධය දන්නවා නම් අපිට පුළුවන් ඒක 250න් ගුණ කරලා අණු 250ක ස්කන්ධය බලන්න. බලලා අපිට පුළුවන් වායුවෙන් හරියට මේ යා සමාන ස්කන්ධයක් මොකක් හරි බැලුමකට හරි වෙන උපකරණයකට හරි මැනලා අරගෙන දෙන්න. එතන දිනව අණු 250. අන්න එතනදී අපිට අණුක ස්කන්ධය මොලිකියුලර් මෑස් එක හරි අණුක ස්කන්ධය කියන සංකල්පය ඕනේ. ඒකයි මම කියන්නේ මෙතනදී මේක ඕන වෙන්නේ ඔන්න ඔතන. නැත්තම් කෙනෙක්ට අහන්න පුළුවන් මොකටද ওই පරමාණු අණු වල ස්කන්ධය මනින්නේ කියලා. රසායන විද්‍යාවේ ප්‍රමාණාත්මක කටයුතු කරනකොට ප්‍රමාණාත්මක ගණනය කිරීම කරද්දී අපිට පරමාණු වල ස්කන්ධය අණු වල ස්කන්ධය අයන වල ස්කන්ධය ඕන වෙනවා. හරි. එවන දැන් අවශ්‍යතාවය පැහැදිලි. ඊළඟට අපි බලන්න ඕනේ කොහොමද මේ පරමාණු වල ස්කන්ධය මනින්නේ. පරමාණු කියන්නේ ඇසට තබා අන්වීක්ෂිතවත් නොපෙනෙන ඊතා කුඩා අංශු. මෙවැනි කුඩා අංශු වල ස්කන්ධය අපි සාමාන්‍යයෙන් ස්කන්ධය මැනීමට පාවිච්චි කරන කිලෝග්‍රෑම් අපි මේ දිනදා ජීවිතේ අපිට හමු වන වස්තුන්ගේ ස්කන්ධ පොත පත පුටුව මේසේ මේ වගේ සාමාන්‍ය වස්තුන්ගේ ස්කන්ධ මනින්න පාවිච්චි කරන ඒකක කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ ඒකක වලින් ප්‍රකාශ කරන්න ගියොත් ඒක ප්‍රායෝගික නෑ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ කියලා කවුරු හරි. ඇයි අපිට කිලෝග්‍රෑම් වලින් පරමාණු ස්කන්ධය කියන්න බැයිද? පුළුවන්. කිව්වම ලැබෙන්නේ ඉතාමත්ම කුඩා ගැම්. මොකද මේක ඇහැට තබා අන්වීක්ෂිතවත් නොපෙන්න කුඩා අංශුවක්. ඒ තරම් කුඩා අංශුක ස්කන්ධය අප විසින් ස්කන්ධය මැනීමට එදිනදා ජීවිතයේ භාවිතා කරන සාමාන්‍ය වස්තුන්ගේ ස්කන්ධය මැනීමට පාවිච්චි කරන කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න ගියොත් අපි හරි අපහසුකටපත් වෙනවා. මේ බලන්න. මේ බලන්න. එහිදී සංඛ්‍යාත්මක අපහසුතාව එනවා. සංසන්දනාත්මක අපහසුතාව එනවා. මම උදාහරණයක් කරලා පෙන්නන්නම්. ලෝකයේ තියෙන සැහැල්ලුතම මූලද්‍රව්‍ය පරමාණුව තමයි හයිඩ්‍රජන් පරමාණුව. මම ඊට කලින් කියලා තියෙනවා.
ලෝකයේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු අතර සැහැල්ලුම බරින් අඩුම හයිඩ්‍රජන් පරමාණු. මොකද ඒකේ නෂ්ටි එක ප්‍රෝටෝනයයි. අපි දන්නවනේ පරමාණුක ස්කන්ධය කියලා ඉලෙක්ට්‍රෝන දායක වෙන්නේ නැහැ තරම්. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන සමග සසඳන කල ඉලෙක්ට්‍රෝන ස්කන්ධය නොසලකිය හැකි තරම් කුඩායි කිව්වා. ඒතර පරමාණුක ස්කන්ධයට දායක වෙන්නේ නෂ්ටි තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. හයිඩ්‍රජන් පරමාණුවේ ප්‍රෝටියම් සමස්ථානිකේ නෂ්ටි එක ප්‍රෝටෝනයක් විතරයි තියෙන්නේ. ඒක තමයි සැහැල්ලුම පරමාණු. ලෝකේ තියෙන පරමාණු අතර සැහැල්ලුම බරින් අඩුම ස්කන්ධයෙන් අඩුම පරමාණු හයිඩ්‍රජන් පරමාණු. විද්‍යාඥයෝ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය මැනලා තියෙනවා. එතකොට ආයි ඇහැටවත් ඒ අන්වීක්ෂණවත් පේන්නේ නැත්නම් කොහොමද සර් මැන්නේ? ඒකට ක්‍රම තියෙනවා. නමුත් ඒක ඔබේ විශේෂ සීමාවෙන් බැහැර තියෙන ඒ පරමාණු වල ස්කන්ධය ප්‍රායෝගිකව නිර්ණය කරන ක්‍රම තියෙනවා. ඒවා මේ තරාදි වලට දාලා මනින්න බෑ. ඒකට ප්‍රායෝගික ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ගැන අධ්‍යයනය මේ හතරවන ශ්‍රේණී මූලික පිරිවෙනේ විශේෂ සීමාවෙන් බැහැර තියෙන නිසා මම ඒක දීර්ඝ කතන්දර නිසා ඒක කියන්නේ නැහැ. මනින්න පුළුවන්. විද්‍යාඥයෝ මැන්නා ලෝකයේ තියෙන සැහැල්ලුතම සහ සරලතම පරමාණුව වන කුඩා පරමාණු වන හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය මෙන්නාගේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් කිව්වොත් කිලෝග්‍රෑම් වලින් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කිව්වොත් හයිඩ්‍රජන් පරමාණු පරමාණුවේ ස්කන්ධය කියන 1.674යි 10 බල ඍණ 27යි කිලෝග්‍රෑම්. අම්බෝස ලොකු වගයක් නේ කියලා කවුරු හරි කියයි. නේද? ඒක ලොකු වගයක් නෙමෙයි. අනේ නෑ මේක හරියම කුඩායි. දැන් මේ විද්‍යාත්මක අංකණයෙන් තමයි අපි මේ লীලා තියෙන්නේ. විද්‍යාත්මක අංකණේ දන්නවනේ විද්‍යාත්මක අංකණේ লীලා තියෙන්නේ. දැන් මේක හරියට තේරෙන විදිහට කිව්වොත් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයේ මේ අගය තේරෙන විදිහට කිව්වොත් මෙන්න මෙච්චර. කිලෝග්‍රෑම් වලින් කියනවා නම් 1.674 කිලෝග්‍රෑම්. ඔන්න 0.0. ඔය තමයි හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.0000000 කියනකොට අපිට නිකන් සමහරක් වෙලාවට නේ පොඩි අලසකමක් එන්නත් පුළුවන්. ඉතින් හරි ඔය ලොකු ඒකකයේ කියන කිලෝග්‍රෑම් කියන්නේ ටිකක් ලොකු ඒකකයක් නේ. ඉතින් ඔක ග්‍රෑම් වලින් කියන්න බැරිද? ග්‍රෑම් වලින් නේද ලොකු මේක පොඩි එකක් නේද? ඒතකොට අපි පොඩි වස්තු වල ස්කන්ධෙම ඉන්න ග්‍රෑම් පාවිච්චි කරනනේ. ඉතින් මේ ග්‍රෑම් වලින් බෙහෙත් පෙත්ත කැල්පිනිත් වගේ ස්කන්ධේ ග්‍රෑම් වලින් කියනවනේ. එහෙනම් මේක ග්‍රෑම් වලින් කියමුකෝ. මොකද මේක පොඩි කියලා දැන ඇයි සර් මේක කිලෝග්‍රෑම් වලින් වෙන්නේ? හරි මෙන්න හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. මම දැන් ලියනවා ග්‍රෑම් වලින්. ග්‍රෑම් වලින් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිව්වොත් 1.674යි 10 බල ඍණ 24යි ග්‍රෑම්. 10 බල ඍණ 24යි ග්‍රෑම්. එය ඔබ වහන්සේලාට මේ දරුවන්ට තේරෙන විදිහට කියනවා නම් මොකක්ද විද්‍යාත්මක අංකණින් ඔය ලියලා තියෙන්නේ 0.0 බිඳුවයි 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 1.674යි ග්‍රෑම්.
ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. හරි. මෙන්න මෙච්චර. බලන්න කොච්චර කුඩාද කියලා ග්‍රෑම් වලින් ගත්තා. ඊටාම කුඩායි. ලියන්න ගොඩක් ඉඩ යනවා. සංසන්දනය කරන්න අමාරුයි. සංඛ්‍යාත්මක අපහසුතා එනවා. මෙවැනි පරමාණු 10ක මේ විදිහට ලිව්වම පිටුව ඉවරයි. තේරුමක් නැහැ. සංසන්දනය වෙන්නේ. ගලප ගන්න බෑ. එතකොට කියයි ඉතින් හරි. ඔයටත් වඩා කුඩා ඒකකයක් අපිට තියෙනවනේ. මිලිග්‍රෑම්. ඉතින් මිලිග්‍රෑම් වලින් කියමුකෝ අපි. ඇයි මිලිග්‍රෑම් වලට යන්නේ නැත්තේ? මොකද අපි තාම කුඩා ස්කන්ධමයි නෝ මිලිග්‍රෑම් වලින්. හරි මෙන්න හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. අපි කියනවා මිලිග්‍රෑම් වලින්. මිලිග්‍රෑම් වලින් මේක කිව්වොත් 1.674යි 10 බල ඍණ 21යි මිලිග්‍රෑම්. ඒ කියන්නේ විද්‍යාත්මක නිලයෙන් තේරෙන විදිහට කිව්වොත් ඒක ලිව්වත් 0.0 බිඳුවයි 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 1.6යි 7යි 4යි මිලිග්‍රෑම්. ඒ තිතා කුඩායි. ඒ කියන්නේ අප දන්නා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ වස්තුන්ගේ බර මැනීමට ස්කන්ධය මැනීමට භාවිතා කරන කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වැනි ඒකක භාවිතා කරලා මේ පරමාණු වැනි කුඩා අංශුන්ගේ නැත්නම් අණු වගේ කුඩා අංශුන්ගේ පරමාණු කීපයක් ඇතුළේ අණුවක් හැදලා තියෙන මීට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් මීට වඩා බර වෙයි. පරමාණු අණු වැනි කුඩා අංශුන්ගේ ස්කන්ධයන් ප්‍රකාශ කරන්න යනකොට සංඛ්‍යාත්මක අපහසුතාව එනවා. සංසන්දනාත්මක අපහසුතාව එනවා. ලියන්න ගොඩක් වෙලා යනවා. ලියන්න ඉඩ යනවා. සංසන්දනය කරගන්න බෑ. ඒ නිසා විද්‍යාඥයන් තේරුණා පරමාණු වල ස්කන්ධය සම්මත ඒකක ස්කන්ධය මැනීමේ සම්මත ඒකක භාවිතා කරලා ප්‍රකාශ කරන එක තේරුමක් නැහැ. පරමාණු වල ස්කන්ධය ස්කන්ධය මැනීමේ සම්මත ඒකක භාවිතා කරලා ප්‍රකාශ කරන එක තේරුමක් නැහැ. ඒක අපහසු වැඩක්. ඒක කරන්න ගොඩක් ඒක කරද්දි ගොඩක් අපහසුතාවය එනවා. එහෙනම් කොහොමද දැන් ස්කන්ධය මනින්නේ? මනින්නත් ඕනේ. රසායන විද්‍යාවේ ප්‍රමාණාත්මක ඒවට යන්න ස්කන්ධය අවශ්‍යයි. නමුත් මේ සම්මත ඒකක එදිනදා ජීවිතේ භාවිතා කරන ස්කන්ධ මෙන් පාවිච්චි කරන සම්මත ඒකක කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් පරමාණු වල ස්කන්ධ මැනීමට යෝග්‍ය නැහැ. අණු වල ස්කන්ධ මනින්නත් යෝග්‍ය නැහැ. ඒවත් අණුත් ඉතා කුඩා ස්කන්ධ. එහෙනම් කොහොමද මේවා ස්කන්ධ මනින්නේ? අන්න එතනදී අදහසක් එනවා. පරමාණු අණු වැනි කුඩා අංශුන්ගේ ස්කන්ධයන් මැනිය යුත්තේ තවත් එවැනිම කුඩා අංශුක ස්කන්ධයට සාපේක්ෂවයි. අන්න එතකොට තමයි අර පරමාණුක ස්කන්ධය කියන වචනෙට ඉස්සරහට සාපේක්ෂ කියන වචනේ වැටලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන වචනේ. පරමාණු වල ස්කන්ධය මැනිය යුත්තේ තවත් එවැනිම කුඩා පරමාණුවක හෝ අණුවක ස්කන්ධයට සාපේක්ෂව. ඒ කියන්නේ අපි සම්මතයේ හැටියට ගන්නවා මොකක් හරි පරමාණුවක්. මොකක් හරි පරමාණුක ස්කන්ධයේ සම්මතයේ හැටියට ගන්නවා. හරිද? සම්මතයේ හැටියට මොකක් හරි පරමාණුක ස්කන්ධයක් ගන්නවා. අරගෙන ඒ පරමාණුවේ ස්කන්ධය වගේ අපි සම්මතයේ ලෙස ගත්ත යුනිට් එක ඒක අපේ ඒකකයේ යුනිට් එක සම්මතයේ ස්ටෑන්ඩඩ් එක. ඒ සම්මතයේ ලෙස ගත්තු පරමාණුවේ ස්කන්ධය වගේ දෙන ලද අනෙක් පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද? කී වාරයක්ද? කී වතාවක්ද කියලා කියන එක. ඒතර මෙයාට සාපේක්ෂව තමයි අරගේ ස්කන්ධය එන්නේ. මේ පරමාණු සම්මතය කරගත්තු පරමාණු ස්කන්ධය වගේ අර පරමාණු 3 ගුණයක්. අන්න අපි කියනවා ඒ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 3යි. ඒ කියන්නේ ඒකේ ඇත්ත ස්කන්ධය නෙවෙයි 3. අරක වගේ 3 ගුණයක් මේක. අර සම්මත කරගත්තු පරමාණුවිට යම් ස්කන්ධය කියන්නේ ඒක කීයද දන්නේ ඒක හොයාගන්න ඕනේ අපි. ඒක වගේ මේක 3 ගුණයක්. සාපේක්ෂ
පරමාණුක ස්කන්ධය. වෙනත් පරමාණුක ස්කන්ධයේ මෙන් දෙන ලද පරමාණු ස්කන්ධය කී ගුණයක්? හරි? එහෙම නැත්නම් අපි අර සම්මත කරගත්තු පරමාණු වගේ තව පරමාණුවක් අපි ස්කන්ධය කී ගුණයද කියලා බලමු. 8.5 ගුණයක්. 8.5. ඒ කියන්නේ මේ පරමාණුවේ සම්මත කරගත්තු පරමාණු ස්කන්ධය වගේ 8.5 ගුණයක් ස්කන්ධය. අපි කියනවා මේ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 8.5. ඒ කියන්නේ යාගේ ඇත්ත ස්කන්ධයද නෑ. ඇත්ත ස්කන්ධේ මොකක් හරි ඇති. ඒක අර අපේ සම්මතයේ වගේ 8.5 ගුණයක්. අන්න පරමාණු අණු වැනි කුඩා අංශුන්ගේ ස්කන්ධ කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වැනි එක භාවිතා කර ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නැති නිසා සංකල්පය ආවා එවැනි කුඩා අංශුන්ගේ ස්කන්ධයන් ප්‍රකාශ කළ යුත්තේ තවත් එවැනිම කුඩා පරමාණුවක ස්කන්ධයට සාපේක්ෂවයි. එලෙස එක් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. relative atomic mass. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සංකල්පය එන්නේ ඔන්න ඔහොමයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ සංකල්පේ ගොඩ නැගෙන්නේ ওই විදිහට. එතකොට පරමාණු වල ස්කන්ධය මැනීමේ අවශ්‍යතාවය පැහැදිලි. මොකටද ස්කන්ධය මනින්න ඕනේ? ප්‍රමාණාත්මක කටයුතු කරන්න. ප්‍රමාණාත්මක විශ්ලේෂණයන් වලදී ස්කන්ධය මැනීම අවශ්‍යයි. ඒතර ස්කන්ධේ පරමාණු අණු වල ස්කන්ධය මනින්නේ කොහොමද? ඒ සඳහා මේ සම්මත ඒකක භාවිතා කිරීම ප්‍රායෝගික නෑ. සම්මත ඒකක භාවිතා කිරීම ප්‍රායෝගික නැති නිසා සම්මත ඒකක භාවිතා කිරීම ප්‍රායෝගික නැති නිසා සංකල්පයකට නැගෙනවා. පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා තවත් එවැනිම කුඩා පරමාණුක ස්කන්ධය ඒකකයේ ලෙසගෙන එම පරමාණු ස්කන්ධයෙන් අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද කියලා ප්‍රකාශ කරනවා. ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මොකක්ද කියලාද කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පැහැදිලි? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? එක් පරමාණුකට සාපේක්ෂව අනෙක් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඉතින් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේදී අපි මේ මිම්ම හැටියට ගන්නෙ මොකක්ද? දැන් මිම්ම හැටියට මොකක් හරි එක පරමාණුවක් සලකන්න ඉපේ. ඒකේ ස්කන්ධය වගේ අනිත් පරමාණු ස්කන්ධේ කී ගුණයක්ද කියලා කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මේකේ මිම්ම හැටියට අතීතයේදී භාවිතා කරේ ලෝකයේ තියෙන සැහැල්ලුම සහ කුඩාම පරමාණු වන හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. මෙන්න මේ මිම්ම තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුනේ පොඩි මේක. ඒතර එයාට සාපේක්ෂව මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව නම් හරි. දැන් මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව නම් හරි. එතකොට මෙයා නම් පොඩි මේක. මෙයාට වඩා අනික් හැම පරමාණුවම බරින් වැඩිනේ. ස්කන්ධෙන් වැඩිනේ. ඒතර මෙයා මිම්ම හැටියට ගත්තොත් අපි මෙයාව යුනිට් කරලා ගන්නවා. මෙයා තමයි මිනුම. එහෙනම් මෙයා වගේ අනෙක් පරමාණු කී ගුණයක් බරයි? හැබැයි හැම වෙලාවෙම මෙයාට සාපේක්ෂව කියන්න ඕනේ. මෙයා වගේ හීලියම් පරමාණුව කී ගුණයක් බරයි? ස්කන්ධෙන් වැඩි. හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මෙයා වගේ අතර මෙයා වගේ හීලියම් පරමාණුව 4. දැන් මෙයා එතකොට මෙයා 1යි කියලා ගන්න. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා 1 ගුණයයි. මෙයාට සාපේක්ෂව මෙයා 1 ගුණයක් බරයි. 1 ගුණයයිනේ. මෙයා වගේ මෙයා 1 ගුණයයි. එතකොට මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. හයිඩ්‍රජන් වගේ හීලියම් පරමාණු හීලියම් ටික ලොකුයි මෙයාට වඩා. හීලියම් පරමාණුව මේ වගේ 4 ගුණයක් බරයි. එතකොට අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. ඒ 4යි කියන්නේ ඇත්ත ස්කන්ධය නෙවෙයි. හීලියම්ට ඇත්ත මොකක් හරි ස්කන්ධයක් ඇති හයිඩ්‍රජන් වගේ 4 ගුණයක් බරයි. අන්න හීලියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. ඒ විදිහට. ඊළඟට අපි ගත්තොත් කාබන්. කාබන් පරමාණුව තවත් ලොකුයි. කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු වගේ 12 ගුණයක් බරයි. හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් ස්කන්ධයක් තියෙනවා කාබන්. එනවා කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 12යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. පැහැදිලි? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි කාබන්ගේ. මොකද හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් බරයි කාබන්. ඊට අපි ගත්තොත් ඔක්සිජන්. ඔක්සිජන් කාබන්ට වඩා ටිකක් ලොකුයි.
එනිසා හයිඩ්‍රජන් පරමාණු මේක යුනිට් එක. එයා වගේ එයා එකයි. ඒ වගේ හීලියම් 4 ගුණයක් හීලියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. හයිඩ්‍රජන් පරමාණුවක් වගේ ඔක්සිජන් පරමාණුවක් ආසන්න වශයෙන් 16 ගුණයක් බරයි. අන්න අපි කියනවා ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන්ට සාපේක්ෂ ඔක්සිජන්ගේ බර හයිඩ්‍රජන් වගේ 16 ගුණයක් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16. සෝඩියම් එයා ඊටත් වඩා ලොකු එක්කෙනෙක්. හයිඩ්‍රජන් පරමාණුවක් වගේ ආසන්න වශයෙන් 23 ගුණයක් බරයි. මම මේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියන්නේ. හරිම අගේ නෙවෙයි හරිම අගේ 23යි දශම ගණන් එනවා. හරිද? ආසන්න වශයෙන් 23 ගුණයක් බරයි. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. ඒ කියන්නේ සෝඩියම්ගේ ඇත්ත ස්කන්ධය නෙවෙයි මේ. මම නැවත කියනවා. සෝඩියම්ගේ සැබෑ ස්කන්ධය කිලෝග්‍රෑම් කීයක් හරි ග්‍රෑම් කීයක් හරි ඇති. ඒ කියන්නේ මම කියන්නේ ඒවයි මැන්නොත්. මේ ස්කන්ධය හයිඩ්‍රජන් වගේ කී ගුණයක්. දැන් අපි මේ හයිඩ්‍රජන් පරමාණු ඇත්ත ස්කන්ධය අපි දන්නවනේ. 1.677 දාරින 27 කිලෝග්‍රෑම්. ඒ වගේ 23 ගුණයක්. ඒතර මේක එකයි කියලා ගන්න නිසා හයිඩ්‍රජන් වගේ හයිඩ්‍රජන් එක ගුණයක් නම් හයිඩ්‍රජන් වගේ මෙයා ඒ වගේ 23 ගුණයක් බරයි. නිසා සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. ඈදෙන. ඒතර මැග්නීසියම් එයා ඊටත් වඩා ලොකු ටිකක්. මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වගේ 24 ගුණයක් බරයි. දැන් මේ විදිහට අතීතයේදී හයිඩ්‍රජන් නිම්ම හැටියට අරගෙන මුලින්ම සංකල්පය ආවේ හයිඩ්‍රජන් ගමු සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සෙවීමේ මිනුම හැටියට. අරගෙන හයිඩ්‍රජන් වගේ අනෙක් පරමාණු ස්කන්ධයේ කී ගුණයක්ද කියලා ප්‍රකාශ කරමු කියලා. ඉතින් ඒකට කියනවා හයිඩ්‍රජන් පරිමාණයෙන් මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරනවා. මිම්ම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. මොකද එයා සැහැල්ලු මේක නිසා ඒක යෝජනා කිරීම බොහොම ප්‍රායෝගිකයි. මොකද එයාට වඩා පොඩි කෙනෙක් නැහැනේ. ඒත් එයා නම් පොඩි මෙක්කෙනා වගේ අනික් අය කී ගුණයක් බරද අනිවාර්යෙන් ලොකු උත්තර එනවා. එකට වඩා වැඩි උත්තර එනවා. මේකට කියනවා හයිඩ්‍රජන් පරිමාණයෙන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කිරීම. නමුත් මේකෙදි ප්‍රායෝගික ගැටලු ආවා. මොකද හයිඩ්‍රජන් පරිමාණයේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධ සොයන්න ප්‍රායෝගිකව සොයද්දි ගැටලු ආවා. ඒ ගැටලු මොනවද කියලා මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවත් ඔබේ විශේෂ සීමාවෙන් බැහැරව තියෙන නිසා. හයිඩ්‍රජන් පරිමාණයේ මේ එක එක මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධ සොයනකොට පොඩි පොඩි ප්‍රශ්න ආවා. එකක් කියන්න. මේක පරීක්ෂණාත්මකව කරනකොට මේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව අනෙක් මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන නම් ඒ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා බර මනින්න ඕනේ. සාමාන්‍ය මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරාම සෑදෙන හයිඩ්‍රයිඩ් එක. දැන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම ඔක්සයිඩ් එක හැදෙනවා වගේ. හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරාම සෑදෙන හයිඩ්‍රයිඩ් එක. එතකොට මේ හයිඩ්‍රජන් වල එක ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රයිඩ් එක අතල ඒකේ බර මනින්න ඕනේ. නමුත් හුඟක් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක ඍජුව ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ. දෙක තමයි එහෙම ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රයිඩ් එක හැදුනොත් ඒ හයිඩ්‍රයිඩ් එක වායු අවස්ථාවේ තියෙන හුඟක් ඒවා. ඒ වායු අවස්ථාවේ තියෙන නිසා බර මනින්න ටිකක් අමාරුයි. මොකද වායුක බර මනින්න ටිකක් ලේසි වැඩක් නෙවෙයිනේ. හරි ඒක නිසා. ඔන්න ඔය ගැටලු නිසා විද්‍යාඥයෝ මුලදී හයිඩ්‍රජන් පරමාණු යෝග්‍යයි කියලා හිතුවත් පස්සේ හයිඩ්‍රජන් පරිමාණය අතහැරලා දැම්මා මේකේ ප්‍රායෝගිකව මනින්න අමාරු නිසා. එහෙනම් ප්‍රශ්නයක් ආවා. එහෙනම් දැන් අපි මේ පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයේදී මිම්ම හැටියට පාවිච්චි කරන්නේ කුමන පරමාණුයේ ස්කන්ධයද කියලා. කුමන පරමාණුයේ ස්කන්ධයේද මිනුම හැටියට භාවිතා කරන්නේ. කුමන පරමාණුයේ ස්කන්ධයද කියන එක. හරි. එතකොට ඒකට ගෙන ආපු විසඳුම තමයි ඔක්සිජන් පරිමාණය ගන්න කියන්නේ. මොකද්ද? ඔක්සිජන් පරිමාණය. ඔක්සිජන් පරිමාණය. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණුවක් වගේ අනික් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද කියලා කියනවා. ඔක්සිජන් පරමාණුක ස්කන්ධේ වගේ අනික් මොකද ඔක්සිජන් බොහොම පහසුවෙන් අනික් මූලද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි කාරණය. දැන් ප්‍රායෝගික ප්‍රශ්න ටික නැති වෙනවා. ඔක්සිජන් හරි ඉක්මනට අනික් මූලද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් එක හදනවා. එහෙම හදන ඔක්සයිඩ් බොහොමයක් කාම උෂ්ණත්වයේදී ඝන අවස්ථාවෙත් තියෙනවා. කලාතුරකින් තමයි වායු අවස්ථාවේ තියෙන්නේ. නැත්නම් උගක් ඔක්සයිඩ් ඝන අවස්ථාවේ තියෙනවා. බර මැන ගන්නත් ලේසියි. ඒ නිසා මිම්ම හැටියට ඔක්සිජන් පරමාණු ගමු කියලා ආවා. හැබැයි එතකොට ගැටලුවක් ආවා. මොකද්ද ගැටලුව? දැන් ඔක්සිජන් පරමාණු නෙවෙයිනේ තියෙන සැහැල්ලු මේක. ඔක්සිජන්ට වඩා තව මූලද්‍රව්‍ය 7ක් විතර තියෙනවා. කාබන්, නයිට්‍රජන්, බෝරෝන්, බෙරිලියම්, ලිතියම්, හීලියම්, හයිඩ්‍රජන් මේ 7 දෙනාම ඔක්සිජන්ට වඩා බරින් අඩු. එතකොට දැන් මෙයා මිම්ම හැටියට ගත්තොත් මෙයාට වඩා පොඩි අයට හොඳට හිතන්න. මෙයාට වඩා බරින් අඩු පරමාණු වලට ලැබෙන්නේ එකට වඩා අඩු උත්තරේ. මොකද මෙයාට එකේ ඉන්නේ. දැන් මෙයා මිම්ම නම්
ඔක්සිජන් වගේ අනිත් පරමාණු ස්කන්ධනේ කියන්නේ. ඒතර ඔක්සිජන් වගේ ඔක්සිජන් පරමාණු එක ගුණයයි එතකොට එන්නේ. මම නිල් පාටින් දානවා දැන් අලුත් මින්ෙන් හොඳේ. ඒතර ඔක්සිජන් වගේ ඔක්සිජන් එන්නේ දැන් මේක නෙවෙයි. ඔක්සිජන් වගේ ඔක්සිජන් එන්නේ එක ගුණයයි. ඔක්සිජන් වගේ ඔක්සිජන් එකයි නම් ඔක්සිජන්ට වඩා බරින් වැඩි අනික් ඒවාට එකට වඩා වැඩි උත්තර එනවා. ඔක්සිජන්ට වඩා බරින් වැඩි ඒවාට එකට වඩා වැඩි උත්තර එනවා. මොකද මෙයා එක නම් මෙයාට වඩා බරින් වෙන්න අනිවාර්යයෙන් එකට වඩා වැඩි උත්තර එන්නේ. හැබැයි මෙයාට වඩා බරින් අඩු ඒවා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට එන්නේ එකට වඩා අඩු උත්තර. එකට වඩා අඩු උත්තර කියන්නේ දශම ගණන. 0.0 ගණන. අන්න එතනදී ගණනය කිරීම වලදී අපහසුතාවයක් එනවා 0.0 ගණන් එන නිසා. එනිසා විද්‍යාඥයෝ කල්පනා කරා මුළු ඔක්සිජන් පරමාණුව ගත්තොත් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මොකද උදාහරණයකට හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් ඔක්සිජන්ට වඩා ගොඩක් බරින් අඩුයි. හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් 16 ගුණයක් නම් හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් 16 ගුණයක් නම් ඔක්සිජන් පරමාණුවක් වගේ හයිඩ්‍රජන් පරමාණුවක් 16න් පංගුවක් නේ. ඒතර මේක එකයි කියලා ගත්තොත් මෙයා මිම්ම හැටියට අරගෙන මෙයාට සාපේක්ෂව අනිත් පරමාණු කිව්වොත් මෙයා වගේ මෙයා එකයි. ඒතර මෙයා වගේ හයිඩ්‍රජන් පරමාණු එන්නේ 16න් පංගුවක අගයක්. ඒ පොඩි නිසා ඔක්සිජන් පරමාණු වගේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය ගත්තොත් 0.0 ගාණක් එන්නේ. සා විද්‍යාඥයෝ තීරණය කරා මේ මුළු ඔක්සිජන් පරමාණුවම ගන්නෙ නෑ. ඔක්සිජන් පරමාණුව සමාන කොටස් 16කට කපනවා. ඔක්සිජන් පරමාණු සමාන කොටස් 16කට කපනවා. දාසයකට තියෙනවා උතන. කොටස් 16කට කපලා 16න් එක කෑල්ලක් ගන්න. ඔක්සිජන් පරමාණුවෙන් 16න් පංගුවක්. දැන් මෙන්න මේ කෑල්ල මිම්ම හැටියට ගන්න පරමාණු වල ස්කන්ධය මනිය. එතකොට මොකද වෙන්නේ? හරි තාර්කිකයි. හරිද? දැන් මෙයා මුළු පරමාණුවම ගත්තොත් ඔක්සිජන් වගේ ඔක්සිජන් එකයි. ඒතර ඊට වඩා බරින් අඩු අයට එන්නේ එකක්වත් එන්නේ නැහැ. එකට වඩා අඩුයිනේ ඒගොල්ලෝ. 0.0 ගණන් එන්නේ. එහෙම නෙවෙයි කරේ. දැන් හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් 16 ගුණයක් නේ. එහෙනම් ඔක්සිජන්ගේ 16න් පංගුවක් හරියටම හයිඩ්‍රජන් පරමාණු සමානයි. නැද්ද? හයිඩ්‍රජන් වගේ මෙයා 16 ගුණයක් බරයි නම් මෙයාගෙන් හරියටම 16න් කෑල්ලක් ගත්තොත් ඒක හයිඩ්‍රජන් පරමාණු සමානයි. එතකොට මෙයාව එක කරගන්න පුළුවන්. මෙයා එක වුණා නම් හරිනේ. අනික ඔක්කොම එකට වඩා මෙයාට වඩා ඔක්කොම බරයිනේ. මෙයාට එක කරගන්න පුළුවන්. ඔක්සිජන් පරමාණුව ගන්න නැතුව ඔක්සිජන් පරමාණුවෙන් 16න් කෑල්ලක් ගත්තා නම්. එහෙනම් මිම්ම මේක ඔක්සිජන් පරමාණුව නෙවෙයි ඔක්සිජන් පරමාණුවෙන් 16න් පංගුව. ඔක්සිජන් පරමාණුවෙන් 16න් පංගුවක් වගේ අනික් පරමාණු ස්කන්ධය කී ගුණයක්ද? එතකොට මේක වගේ හරියටම මේක සමානනේ. මොකද හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් 16 ගුණයක් හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් 16 ගුණයක් නම් ඔක්සිජන්ගෙන් 16න් පංගුවක් හරියටම හයිඩ්‍රජන්ට සමානයි. මේ තියෙන ඔක්සිජන්ගෙන් 16න් පංගුවක්. එහෙනම් මේ කැලේ ස්කන්ධය හරියටම හයිඩ්‍රජන්ට සමානයි. ඒ නිසා මේක ගත්තා. මේක තමයි මිම්ම යුනිට් එක. මිම්ම විද්‍යාඥයෝ ඔක්සිජන් පරිමාණයෙන් 16න් පංගුවක කොටසමින් අනෙක් පරමාණු ස්කන්ධය කියන්නේ. ඒතර මේකට මේක හරියටම සමානයි. ඒ නිසා අරක වගේ මේක හරියටම එකයි. ඒක වගේ මේක ආයෙත් වෙනවා 4යි. ඒක වගේ මේක ආයෙත් වෙනවා 12යි. අය අරක එක නම් ඒ බමනේ එන්නේ. එතකොට මෙන්න මෙතන ප්‍රශ්නේ. මේක වගේ ඔක්සිජන් පරමාණු කී ගුණයක්ද? මේ කැලේ වගේ ඔක්සිජන් පරමාණු 16 ගුණයනේ. අයි 16න් පංගුවක් නෙමෙයි. 16න් පංගුවක් නම් මේ කැලේ වගේ මේක හරියටම 16. අන්න එනවා. හරි. මේවා ඔක්කොම මේ විදිහටම එනවා. හැබැයි දැන් හයිඩ්‍රජන් පරිමාණය කියම මේ කපන්නේ. හරි. දැන් මේක ඔක්සිජන් පරිමාණයෙන් අරන් තියෙන්නේ. ඒත් 23 එන්නේ. එතකොට මෙතන එන්නේ 24. හැබැයි දැන් මේ එන්නේ හයිඩ්‍රජන් පරිමාණය නෙමෙයි ඔක්සිජන් පරිමාණය. මොකද මිම්ම ඇටිට අරන් තියෙන ඔක්සිජන්. හැබැයි මෙතනදිත් ගැටලුවක් ආවා. මොකද්ද මෙතනදි ගැටලුව ආවේ? විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් වුණා මේ 16න් පංගුව ගන්නේ මොන ඔක්සිජන් පරමාණුවෙන්ද? ඒ කිව්වේ මොන ඔක්සිජන් පරමාණුද කිව්වේ? ඔක්සිජන් වල සමස්ථානික 3ක් තියෙනවානේ. ඔක්සිජන් වල සමස්ථානික බර වෙනස් සමස්ථානික අතර ඔක්සිජන් 16 සමස්ථානිකේ 17 සමස්ථානිකේ 18 සමස්ථානිකේ. දැන් මේ 16න් පංගුව කපලා ගන්නේ මොන ඔක්සිජන් පරමාණුවෙන්ද? භෞතික විද්‍යාඥයෝ තීරණය කරා අපි මේක කපලා ගන්නේ මේ 16න් පංගුව ගන්නේ ඔක්සිජන් 16 සමස්ථානිකයෙන් කියලා. භෞතික විද්‍යාඥයෝ. රසායන විද්‍යාඥයෝ කියනවා නෑ එහෙම නෑ. අපි මේක ගන්නේ 16 17 18 කියන එකක් නෑ. සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවක්
සාමාන්‍ය ඔක්සිජන් වායුවේ තියෙන සාමාන්‍ය ඔක්සිජන් පරමාණු. ඒතකොට එතන 16ක් තියෙනවා 17ක් තියෙනවා 18ක් තියෙනවා. සාමාන්‍ය ඔක්සිජන් පරමාණුකින් 16න් පංගුවක්. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. භෞතික විද්‍යාඥයෝ හරියටම ඔක්සිජන් 16 සමස්ථානිකෙන් තමයි 16න් පංගුව ගන්න කැමති. මිම් හැටියට. රසායන විද්‍යාඥයෝ කිව්වා අපි ගන්නේ සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවේ ඒක චූට්ටක් එතකොට සාමාන්‍ය ඔක්සිජන් වල 16 වැඩිපුර තියෙන්නේ 17ක් චුට්ටක් තියෙනවා 18ක් තියෙනවා. එතකොට මේ මධ්‍යන්නේ නෙන්නේ. ඒ මධ්‍යන්නේ නිසා දරුවනේ චුට්ටක් එතකොට පොඩ්ඩක් ස්කන්ධ වෙනස් වෙනවා. 16න් පංගුව සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවෙන් 16න් කැල්ල ගත්තමයි හරියටම 16 සමස්ථානිකෙන් 16න් කැල්ල ගත්තම වෙනසක් තියෙනවා. එතකොට භෞතික පරිමාණයේ ඔක්සිජන් සම්මතයත් රසායනික පරිමාණයේ ඔක්සිජන් සම්මතයත් අතර චූටි වෙනසක් තිබ්බා. මේ දෙකොල්ල කවුරුත් කැමති වුණේ නැහැ අනික එක්කිනාට එකග වෙන්න. ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කරා ඔක්සිජන් පරිමාණයත් අතහැරලා දානවා. මොකද භෞතික විද්‍යාඥයෝ 16 සමස්ථානිකයෙන් හරියටම 16 එකක් අරන් ගණන් හදනවා. රසායන විද්‍යාඥයෝ සාමාන්‍ය ඔක්සිජන් පරිමාණයෙන් හරියටම 16 එකක් අරන් ගන්නවා. චූටි වෙනස්කම් වෙනවා. දැන් ඉහළ ගන්නේ කිරීම වලදී මේ චූටි වෙනස් වීම පවා ලොකු බලපෑම් ඇති කරනවා. ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කෙරුවා ඔක්සිජන් පරිමාණයත් අතහැරලා දාන්න. ඊළඟට ප්‍රශ්නයක් ආවේ එහෙනම් දැන් මිම් හැටියට ගන්නෙ මොකක්ද? අන්න තීරණය කරා කාබන් පරමාණුව වඩා හොඳයි. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි කාබන් පරමාණු අතිවිශාල සංයෝග ප්‍රමාණයක් කාබන් පදනම් කරගෙන හැදෙනවා. රසායන විද්‍යාවේ කාබන් පදනම් කරගෙන හැදෙන සංයෝග මිලියන ගාණක් තියෙනවා. ඒකට කියනවා කාබනික සංයෝග. ඒ නිසා රසායන විද්‍යාවේ කාබනික සංයෝග පිළිබඳ හදාරන්න වෙනම විෂය කොටසක් වෙන් කරලා තිනවා කාබනික රසායනය කියලා. අනික් මූලද්‍රව්‍ය ඔක්කොම හදන සංයෝග වලට වඩා කාබන් හදන සංයෝග ප්‍රමාණය වැඩි. ඒ නිසා මිම් හැටියට කාබන් පරමාණුව ගත්තොත් ඒ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්නේම ලේසි වෙනවා. අර අණු වල ස්කන්ධ හොයද්දි හරි පහසුවක් වෙනවා. ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කර අර ගැටලුව නිසා කාබන්ව ගන්නවා. හැබැයි කාබන් මිම් හැටියට ගත්තමත් අර ප්‍රශ්නේ එනවා. කාබන් පරමාණුවේ ස්කන්ධය එක කියලා ගත්තොත් ඒ කියන්නේ කාබන් පරමාණුවෙන් අනික් පරමාණු ස්කන්ධය කියන්නයි හදන්නේ. කාබන් පරමාණු ස්කන්ධය වගේ අනිත් පරමාණු ස්කන්ධයේ කී ගුණයක්ද කියන්නේ. ඒතර එන කාබන් පරමාණුවගේ කාබන් පරමාණු එකයි නෙන්නේ. කාබන් වගේ කාබන් එන්නේ එකයි. එයා වගේ එයා එක ගුණයයිනේ. හරි එකයි. හැබැයි එයාට වඩා බරින් වැඩි ඒවට ස්කන්ධෙන් වැඩි පරමාණු වලට එකට වඩා වැඩි උත්තර එනවා. ඒක හරි. හැබැයි එයාට වඩා බරින් අඩු තව පරමාණු පහකුත් තියෙනවා. බෝරෝන්, බෙරිලියම්, ලිතියම්, හීලියම්, හයිඩ්‍රජන්. අන්න ඒගොල්ලන්ට එතකොට එන්නේ ඒගොල්ලෝ බරින් අඩුයිනේ කාබන්ට වඩා. මේ කාබන් පරමාණු වගේ ඒගොල්ලන්ගේ ස්කන්ධ ගත්තොත් 0.0 ගණන් එන්නේ. එකට වඩා අඩු උත්තර. විද්‍යාඥයෝ එතනත් කල්පනා කරේ නේ ඒකට මොකද්ද කරන්නේ? හයිඩ්‍රජන් පරිමාණයෙන් ගනිද්දී කලින් මුල්ම එක හයිඩ්‍රජන් පරිමාණය ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු වගේ කාබන් පරමාණු 12 ගුණයක් නේ. හයිඩ්‍රජන් පරමාණු වගේ කාබන් පරමාණු 12 ගුණයක්. එහෙනම් අනිත් පැත්තට හිතන්න. හයිඩ්‍රජන් පරමාණු වගේ කාබන් පරමාණු 12 ගුණයක් නම් කාබන් පරමාණු වගේ හයිඩ්‍රජන් පරමාණු 12න් පංගුවක්. තාර්කය හරිනේ. හයිඩ්‍රජන් පරමාණු වගේ කාබන් පරමාණු 12 ගුණයනේ මේ තියෙන්නේ. හයිඩ්‍රජන් පරිමාණයට අනුව කියනකොට මම මේ දම් පාටින් වගේ දාලා තියෙන්නේ. හයිඩ්‍රජන් පරිමාණයට අනුව කාබන් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12. ඒ කියන්නේ මෙයා වගේ මෙයා 12 ගුණයක්. එහෙනම් දැන් ගන්නේ කාබන් පරිමාණය. එහෙනම් මෙයා වගේ හයිඩ්‍රජන් 12න් පංගුවක්. එහෙනම් 12න් පංගුවක් නිසා විද්‍යාඥයෝ තීරණය කරා මේක මාර්ගෙන හරියන්නේ නැහැ. 12න් පංගුවක් නෙන්නේ අඩු ගානක් නෙන්නේ එකටත් වඩා අඩුයි. මේක හරියටම සමාන කෑලි 12කට කපන්න. සමාන කෑලි 12කට කපන්න. කාබන් පරමාණු මම අදිදි සමාන නැති වෙන්න පුළුවන්. නමුත් සමාන කෑලි 12කට කපලා 12න් එකක් ගන්න. 12න් එකක්. කාබන් පරමාණු ස්කන්ධෙන් 12න් එකක්. දැන් හරිනේ. ඒ කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් නම් හයිඩ්‍රජන් මෙයාගෙන් 12න් කෑල්ලනේ මේ තියෙන්නේ. මේක වගේ හයිඩ්‍රජන් පරමාණු හරියටම සමානයි. මේ කෑල්ලට හයිඩ්‍රජන් පරමාණු සමානයි. ඒතර මේක මිම්ම හැටියට ගත්තොත් මේක යුනිට් එක හැටියට ගත්තොත් ඉන්නත් නෑ ලියන්න. මේක යුනිට් එක හැටියට ගත්තොත් කාබන් පරමාණුවෙන් 12න් පංගුව යුනිට් එක හැටියට ගත්තොත් එතකොට සැහැල්ලුම පරමාණුව මේකට හරියටම ස්කන්ධයෙන් සමානයි. කාබන්ගෙන් 12න් පංගුවක් හයිඩ්‍රජන්. ඒක කාබන් පරමාණුවෙන් 12න් කෑල්ල ගත්තොත් ඒ කෑල්ල ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය සමානයි. ඒතර මේක නම් යුනිට් එක. ඒ කියන්නේ පරමාණු වල ස්කන්ධයමයි ඉන්නේ මෙන්න මේ කෑල්ල වගේ කී ගුණයක්ද කියලා කියනවා නම් මේකට සමානයිනේ මේක හරියටම. ඒතර මේකට සාපේක්ෂව හයිඩ්‍රජන්ගේ ස්කන්ධය එක එනවා. මේකට සාපේක්ෂව හයිඩ්‍රජන්ගේ ස්කන්ධය එක එනවා. එක එනවා. මෙයාට එක එනවා නම් අනික් කයට කොහොමත් එකට වඩා වැඩි උත්තරේ එන්නේ. මොකද සැහැල්ලු මේකට එක එනවා නම් අනික් කයට එකට වඩා වැඩි උත්තරනේ.
අන්න ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කරා වඩා හොඳයි අර භෞතික සහ රසායනික පරිමාණ අතර තියෙන ගැටලුව විසඳන්න ඔක්සිජන් අයින් කරලා වඩා හොඳයි කාබන් පරමාණු ගන්න. හැබැයි මුළු කාබන් පරමාණුව ගන්න බෑ. කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් වගේ අනික් පරමාණු ස්කන්ධයේ කී ගුණයක්ද කියලා ගන්න. අන්න එතකොට මුලින්ම ප්‍රශ්නය ආවා කාබන් වල තියෙනවා සමස්ථානික තුනක්. කාබන් 12, කාබන් 13, කාබන් 14. එතකොට මුලින්ම අර ඉස්සලත් එහෙම ප්‍රශ්නයක් ආවා ඔක්සිජන්ගේ සමස්ථානික තුන තිබිච්ච මේ ප්‍රශ්නය ආවා. විද්‍යාඥයෝ වේලසනින්ම තීරණය කරා අපි මේ 12න් පංගුව ගන්නේ කාබන් 12 සමස්ථානිකේ. මොන සමස්ථානිකයෙන්ද? කාබන් 12 සමස්ථානිකේ තියෙනවා. නැත්නම් මොකද කාබන් 13 සමස්ථානිකේ චුට්ටක් බරින් වැඩි. 12 සමස්ථානික වල චුට්ටක් බරින් වැඩි 13 සමස්ථානිකේ පරමාණු. 12 සමස්ථානිකේ 12න් පංගුවක් ගන්නටම ඒකේ බරට වඩා 13 සමස්ථානිකෙන් 12න් පංගුවක් ගත්තොත් චූට්ටක් ඒකේ බර වැඩි. 14 සමස්ථානිකේ ඊට වඩා චුට්ටක් බරයි. ඒතර ඒකෙන් 12න් පංගුවක් ගත්තොත් ඊට වඩා වැඩි. එතකොට අර ඉස්සරත් ප්‍රශ්නේ ආවේ ඒකනේ. මෙතනදී වේලසනින්ම තීරණය කරා හැමෝම භෞතික විද්‍යාඥයෝ රසායන විද්‍යාඥයෝ ඔක්කොම අපි මේ 12න් පංගුව ගන්නේ කාබන් 12 සමස්ථානිකේ. අන්න ඒ නිසා මේ 12කට කඩලා කෑල්ල ගන්නේ පරමාණු වල ස්කන්ධෙ මයින් මිම්ම මේක. මේක ගන්නේ C12 පරමාණු කාබන් 12 සමස්ථානිකේ. එහෙනම් අද වර්තමානයේ පාවිච්චි කරන්නේ මේ මිම්ම. මේක තමයි මිම්ම. මේ තමයි යුනිට් එක. පරමාණු වල ස්කන්ධෙ මයින් මිම්ම මේක. අණු වල ස්කන්ධෙ මයින්ෙත් මේ මිම්ම. මොකද්ද මිම්ම? කාබන් 12 සමස්ථානිකේ පරමාණුවකින් 12න් එකක කොටසක ස්කන්ධයෙන් දෙන ලද වෙනත් ඕනෑම පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. ඔන්න අර්ථ දැක්වීම. මොකද්ද? කාබන් 12 සමස්ථානිකේ පරමාණුවකින් 12න් එකක කොටසක ස්කන්ධයෙන් මෙන්න මේ කැලේ ස්කන්ධය වගේ දෙන ලද වෙනත් ඕනෑම පරමාණුක හයිඩ්‍රජන් වේවා හීලියම් වේවා ඕනෑම පරමාණුක ස්කන්ධයේ මේ කැලේ ස්කන්ධය වගේ කී ගුණයක්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඉතින් මේ කැලේ හයිඩ්‍රජන් පරමාණු ඉබරයි සමාන නිසා මේක වගේ හයිඩ්‍රජන් පරමාණු එක ගුණයයි. අනික ඒවා ඔක්කොම ඊට වඩා බරින් වැඩි නිසා එකට වඩා වැඩි උත්තර එනවා. ප්‍රශ්න සියල්ල විසඳිලා තියෙන්නේ. ඒ අනුව අද වර්තමානයේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමේ මිම්ම වෙන්නේ කාබන් පරිමාණය. හැබැයි මුළු කාබන් පරමාණුවම නෙවෙයි. කාබන් පරිමාණයේදී කාබන් පරිමාණය. හරි? කාබන් පරිමාණය. කාබන් ස්කේල් එක. කාබන් පරිමාණය. ඒකේ අර්ථ දැක්වීම තියෙන්නේ මෙහෙමයි. කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද වෙනත් ඕනෑම පරමාණුක ස්කන්ධය කී ගුණයක්ද යන ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධෙට මට වචන සමීකරණයක් මෙහෙම ලියන්න පුළුවන්. මොකද්ද? මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මූලද්‍රව්‍යක सापेक्ष परमाणुक ස්කන්ධය කොහොමද බලන්නේ? ඒ දීලා තියෙන මූලද්‍රව්‍ය පරමාණුවේ ඇත්ත ස්කන්ධය. මූලද්‍රව්‍ය පරමාණුවේ සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? මිම්මෙන්. මොකද මිම්ම? කාබන් 12 පරමාණුවේ ස්කන්ධයෙන් කියන එකට ගණිතයේදී අල්නයන් වලට ගුණ කිරීම දාන්න පුළුවන්. ස්කන්ධයෙන් 12න් පංගුවක්. හරිද? C12 පරමාණුවේ මේ තියෙන C12 පරමාණු. ඉතින් කාබන් 12 පරමාණු. ඒක සමාන කොටස් 12ට අරලා ඒකෙන් එක කැලලක ස්කන්ධය. C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලේ. මිම්ම ඒක. ඒතර මිම්මෙන් බෙදන්න එපා. මිම්මෙන් බෙදුවම නේද? මේ තියෙන මිම්ම. ඒතර මිම්ම තමයි මොකද්ද? C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලේ. C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. අන්න ඒ කොටස ස්කන්ධයෙන් මේ ඇත්ත පරමාණු ස්කන්ධය බෙදුවම හම්බ වෙනවා. මේ කොටස වගේ අර චූටි කැලල වගේ. අර C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ සැබෑ පරමාණු කී ගුණයක් බරයි. අන්න අපි ඒකට කියනවා सापेक्ष परमाणुक स्कंधය. නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සෙවීමේ වචන සමීකරණය මේකයි. ඒකට ඔබ වහන්සේලාට මේ දරුවන්ට විභාගෙදි මොකක් හරි මූලද්‍රව්‍යක ඇත්ත ස්කන්ධය දුන්නොත් ඒ ඇත්ත ස්කන්ධය මෙතන ආදේශ කරන්නේ මූලද්‍රව්‍ය පරමාණුවේ ඇත්ත ස්කන්ධය.
සැබෑ ස්කන්ධය. බෙදන්න C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලේ ස්කන්ධය. ඒකත් දෙයි විභාගෙන්. කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටසක ස්කන්ධය මෙච්චරයි කියලා දෙයි. ඒකෙන් බෙදන්න. දී ඇති සැබෑ පරමාණු ස්කන්ධය අර කොටස ස්කන්ධයෙන් බෙදුවම ඒ කොටස වගේ අර පරමාණු කී ගුණයක් බරයිද කියලා එනවා. ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. පරිමාණය තමයි කාබන් පරිමාණය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස. ඔකට කියනවා ඇටොමික් මෑස් යුනිට් එක කියලා. AMU. AMU කියන්නේ ඇටොමික් මෑස් යුනිට්. පරමාණුක ස්කන්ධ ඒකකයේ සිංහලෙන් කියනවා නම්. ඒ කියන්නේ පරමාණු වල ස්කන්ධය මැනීමේ මිම්ම. මොකද්ද මිම්ම? C12 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක. මේක තමයි ඇටොමික් මෑස් යුනිට්. C12 පරමාණු ස්කන්ධයෙන් මේ යුනිට් එක මේක වගේ අනෙක් පරමාණු කී ගුණයක්ද කියලා බලන්න. දී ඇති පරමාණු ඇත්ත ස්කන්ධය මේක ස්කන්ධයෙන් බෙදෙනවා. එතකොට මේක වගේ අර කී ගුණයක්ද කියලා එන්නේ. ඒකට තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ දී ඇති අණුවේ ස්කන්ධය මේ මිම්මෙන් බෙදන්න ඕනේ. මොකද අණු වල ස්කන්ධයමයිනෙත් මේ මිම්මටම සාපේක්ෂයි. ඒතකොට දී ඇති අණුවේ ස්කන්ධය ඇත්ත ස්කන්ධය මේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකෙන් බෙදුවම අපිට ලැබෙනවා මේක වගේ අරය කී ගුණයක්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. තේරුණාද? සාපේක්ෂ අණුක ස්කන්ධය. මේක වගේ අර අණුව කී ගුණයක් බරයි? සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය මනින්නේ එකම මිම්මකට සාපේක්ෂව. එකම මිම්මකට සාපේක්ෂව මිම්ම තමයි කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටස. ඒකට අනුව තමයි ඒක වගේ පරමාණු කී ගුණයක්ද බරයි කියලා කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ මිම්ම වගේ අණුව කී ගුණයක් බරයිද කියලා කිව්වොත් සාපේක්ෂ අණුක ස්කන්ධය. අණු වල ස්කන්ධය මැනීමෙත් පරමාණු වල ස්කන්ධය මැනීමෙත් මිම්ම වෙන්නේ කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටස. පැහැදිලි? හරි. එවන අපි බලමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සෑම මූලද්‍රව්‍යකම තැනුම් මේකකේ පරමාණු බව අපි දනිමු. ප්‍රබල අන්වීක්ෂකින් පවා දැකිය නොහැකි තරම් කුඩා අංශුවක් වන පරමාණු ස්කන්ධයේ කෙතරම් කුඩා වනු ඇතද? ඒක නිසා තමයි අපිට ඒක බර මැනීමේ සම්මත එකක වන ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් පාවිච්චි කරලා ප්‍රකාශ කරන්න බැරි. ඒ තරමට කුඩායි. ලිව්වොත් එන්නේ මේ වගේ විද්‍යාත්මක අංකණින් ලිව්වත් සංසන්දනය කරන්න අමාරුයි. ඉතා කුඩා අගයන් එන්නේ. ඒකයි අපි අර සංකල්පෙට ගියේ එක් පරමාණුකට සාපේක්ෂව ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ නිසා පරමාණුක ස්කන්ධය මැන ගැනීමට පහසු ඒකකයක් සම්මතය ලෙස යොදා ගැනීම අවශ්‍ය වේ. මේ අනුව යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ සම්මතය ලෙස තෝරාගෙන වෙනත් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයේ එම සම්මත අගය සංසන්දනය කර ප්‍රකාශ කරනු ලැබේ. කියන්නේ සම්මතය ලෙස ගත්තු මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය වගේ අනෙක් පරමාණු ස්කන්ධය කී ගුණයක්. එතකොට සමහර දැන් මෙතනදී අර සම්පූර්ණ පරමාණුවම ගත්තේ නැත්තේ. එතකොට ඊට වඩා කුඩා ස්කන්ධ තියෙන ඒවාට එකට වඩා අඩු උත්තර එන නිසා එක බලක්වන තමයි කොටස් ගත්තේ. මේ සඳහා මුලදී හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයේද ඉන්පසු ඔක්සිජන් පරමාණුවෙන් 16න් එකක ස්කන්ධයක් සම්මතය ලෙස යොදාගත්තද? මම කිය එකයි මුලින් හයිඩ්‍රජන් ගත්තා මොකද ඒක සැහැල්ලු නිසා. නමුත් ඒකේ ප්‍රායෝගික ගැටලුව ආවා. ඊට ඔක්සිජන් ගත්තා. හැබැයි ඔක්සිජන් පරමාණුව ගත්තේ නැහැ. මොකද ඊට වඩා පොඩි ඒවා තියෙන නිසා ඒවට එකට වඩා වැඩි ගයන් ගන්න එක ගන්න අරකින් 16න් පංගුව ගත්තා. හැබැයි එතනත් අර භෞතික පරිමාණය සහ රසායනික පරිමාණය ගැටලුව ආපු නිසා පසුව පරමාණුක ස්කන්ධය නිර්ණය කිරීම සඳහා සම්මතය ලෙස C12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක සුදුසුයයි තෝරා ගන්නා ලයි. අද වර්තමානයේ අපි මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් සාපේක්ෂ අණුක ස්කන්ධයත් මැනීමේ මිම්ම වැටියට පාවිච්චි කරන්නේ කාබන් 12 පරිමාණය. කාබන් 12 පරිමාණින් කියන්නේ කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක ස්කන්ධයේ මේ. හරිද? 12න් එකක කොටසක ස්කන්ධයේ මේ. කාබන් 12 සමස්ථානිකේ ඒ 12යි අර 12යි අතර සම්බන්ධයක් නැහැ. කාබන් 12 සමස්ථානික කියන්නේ පරමාණු වර්ග තුනක් තියෙනවනේ කාබන් වල 12 සමස්ථානිකේ 13 14. අපි මේ 12න් පංගුව ගන්න ඕනේ කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක ස්කන්ධයේ මෙන් දෙන ලද වෙනත් පරමාණුක ස්කන්ධයේ කී ගුණයක්ද යන ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි. කාබන් 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවක ස්කන්ධයේ මෙන් දෙන ලද වෙනත් අණුවක ස්කන්ධයේ කී ගුණයක්ද යන ප්‍රකාශ කිරීම සාපේක්ෂ අණුක ස්කන්ධය. right?
මේ අනුව මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස අර්ථ දැක්වෙන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකට දක්වන අනුපාතය ලෙසයි. ඒක බලන්න. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල වගේ වෙනත් පරමාණුක ස්කන්ධේ කී ගුණයක්ද? ඒක බලන්න නම් දී ඇති පරමාණුයේ සැබෑ ස්කන්ධය බෙදනවා C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටසෙන්. එතකොට ලැබෙනවා අරක වගේ මේක කී ගුණයක්ද කියලා. වෙනත් ආකාරයකින් දැක්වුවොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්න වීමයි. හරියට කියනවා කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්න. නේද? ඒකනේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් මෙන් දෙන ලද පරමාණුක ස්කන්ධයේ කී වාරයක්ද යන්න ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ අනුපාතයක් බැවින් ඒකකයක් නොමැති බව අවබෝධ වන්න. ඔව්. මොකද මෙතනත් ස්කන්ධ ඒකක මෙතනත් ස්කන්ධ ඒකක. ස්කන්ධ ඒකක වල ස්කන්ධ ඒකක කැපිලා ගියාම ඉලක්කම විතරයි එන්නේ. ඒක මේ ඒකකයක් එන්නේ නැහැ. ඒ නිසා මෙතන විතර නෙමෙයි. සාපේක්ෂව කියන කිසිදු දෙයකට ඒකකයක් නැහැ. මොකද යම් දෙයකට සාපේක්ෂව කියනවා නම් ඒ සාපේක්ෂව කියන ඒකකයට අනික් එක්කෙනාගේ ඒකකේ කැපෙනවා. කැපුණාට පස්සේ සාපේක්ෂ දේවල් වලට ඒකක නැහැ, සංඛ්‍යාත්මක අගයක් විතරයි තියෙන්නේ. ඒතර මෙතන මේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයට යම් අගයක් මොකක් හරි ඒකකයක් තියෙනවනේ. කාබන් 12 පරමාණු ස්කන්ධයටත් ඒ ඒකකෙම තියෙනවා. ඒකක දෙක කැපෙනවම ඉලක්කම විතරයි එන්නේ. ඒකකයක් එන්නේ නැහැ. හරි? ඒ නිසා මේ අනුපාතය බැවින් ඒකකයන් නොමැති බව අවබෝධ වේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල. අර පොඩි කෑල්ල. ඒ කෑල්ලේ බරයි. ඒතකොට හම්බ වෙනවා මේ කෑල්ල වගේ අරයා කී ගුණයක්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධෙදි මෙතන යම් අණුවක ස්කන්ධය. ඇත්ත අණුවක ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකෙන් බෙදලා. ඒතර හම්බ වෙනවා මේ කෑල්ල වගේ අණුව කී ගුණයක් බරයිද? සාපේක්ෂ අණුක ස්කන්ධය. හැබැයි කෙටි ක්‍රමයකුත් තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. ඉතින් අපිට අද වර්තමානයේදී මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොය ඉන්න දෙයක් නෑ. මොකද මේ වන විට හඳුනාගෙන තියෙනවා මූලද්‍රව්‍ය 120කට අධික ප්‍රමාණයක්. ඒ සියලු මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ විද්‍යාඥයෝ හොයලා ඉවරයි. අපිට හොයන්න දෙයක් නෑ ඒක. මොකද මූලද්‍රව්‍ය මේ විට හඳුනාගෙන තියෙන 120ක් තරම් ප්‍රමාණයක්. ඒ සියලු මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධ විද්‍යාඥයෝ හොයාගෙන ඉවරයි. හරි, ඒක නිසා ඒව අපිට අද ඒ අගයන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙන අගයන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට වෙනවා සංයෝග වල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න. මොකද ලෝකේ සංයෝග මිලියන ගාණක් තියෙනවා. ඉතින් මේ හැම එකෙම හොයන්නත් පුළුවන්. ඒ වුණාට ඒක අපිට ඕන වෙලාවට හොයා ගන්න පුළුවන්. 120 නම් මූලද්‍රව්‍ය ඕක මතක තියාගන්න පුළුවන්. සංයෝග මිලියන ගාණක සාපේක්ෂ අණුක ස්කන්ධ අපිට මතක තියාගන්න බැරි නිසා අපි මූලද්‍රව්‍ය ඇසුරෙන් මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරෙන් සංයෝග වල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න අපිට පුළුවන්. මේ තියෙන්නේ ඔබ ඉගෙන ගන්නා සීමාව තුළ තියෙන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. මේවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලයි මේ දීලා තියෙන්නේ. නැත්නම් අතර මේවා දශම ගණන් තියෙනවා. දැන් අතන උදාහරණයකට හීලියම් වල 4යි කිව්වට 4.0.0 තව දශම ගණනක් තියෙනවා. ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වම ආසන්න වශයෙන් මේ අගයන් ස්කන්ධ ක්‍රමාංකයට සමාන වෙනවා. හැබැයි මේ මතක තියාගන්න ස්කන්ධ ක්‍රමාංකයයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි දෙකක්. ස්කන්ධ ක්‍රමාංක කියන්නේ නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටසක ස්කන්ධය වගේ දෙන ලද පරමාණු ස්කන්ධ කී ගුණයක්ද කියන එක. නමුත් ඒ ලැබෙන අගයන් දෙක දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට දශම ගණන් එන්න පුළුවන්. කවදාවත් ස්කන්ධ ක්‍රමාංකයට දශම ගණන් එන්න බෑ. මොකද ස්කන්ධ ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවනේ. දෙකේ එකතුව අනිවාර්යෙන් පූර්ණ වෙන්න ඕනේ. මොකද නෂ්ටය ඇතුලේ ප්‍රෝටෝන දශම ගණන් නැහැ, නියුට්‍රෝන කෑලි නැහැ. ඒක නිසා ඒක පූර්ණ සංඛ්‍යාවක්. මේවා දශම ගණන්. නමුත් මේ දශම ගණන් එන සාපේක්ෂ පරමාණු ස්කන්ධ පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් හුඟක් මූලද්‍රව්‍ය වල හුඟක් ඒවා 100ක් නේ හුඟක් ඒවායි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි ස්කන්ධ ක්‍රමාංකයේ අගයන් ආසන්න වශයෙන් සමාන. මේ තියෙන්නේ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි, හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. ඔබට මතක නම් ස්කන්ධ ක්‍රමාංක මූලද්‍රව්‍ය 20 මම කිව්වා. ඒ අගයම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සනෝජන සමාන. හැබැයි ක්ලෝරින් වල ඉන්නේ. ක්ලෝරින් වල ස්කන්ධ ක්‍රමාංකය 35යි. මෙතන ඉන්නේ 35.5යි. හරි, ඒ වගේ හැම එකෙම සමාන වෙන්නේ. ලිතියම් 7යි, බෙරිලියම් 9යි, බෝරෝන් 11යි, කාබන් 12යි. නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 4යි. කියන්නේ අවබෝධය තියෙනවා. කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලේ වගේ නයිට්‍රජන් පරමාණු 14 ගුණයක් බරයි.
ඔක්සිජන් 16යි ෆ්ලෝරින් 19යි නියෝන් 20යි ආදී වශයෙන් තියෙනවා. තව බලමු ඊටු ටික. සෝඩියම් 23යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධෙන් 12 එකේ කැලේ වගේ සෝඩියම් 23 ගුණයක් බරයි. මැග්නීසියම් 24යි, ඇලුමිනියම් 27යි, සිලිකන් 28යි. C12 පරමාණු ස්කන්ධෙන් 12 එකේ කැලේ වගේ සිලිකන් පරමාණු 28 ගුණයක් බරයි. ફોස්ෆරස් 31යි, සල්ෆර් 32යි, ක්ලෝරින් 35.5යි, ආගන් 40යි, පොටෑසියම් 39යි, කැල්සියම් 40යි. කියන්නේ C12 පරමාණු ස්කන්ධෙන් 12 එකේ කැලේ වගේ කැල්සියම් පරමාණු 40 ගුණයක් බරයි. කැල්සියම් පරමාණු 40 ගුණයක් බරයි. පැහැදිලි? හරි. right. හොඳයි. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සංකල්පය. සාපේක්ෂ අණුක ස්කන්ධය. මම කියවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ පරමාණුක ස්කන්ධයේම දිගුවක්. තනි පරමාණුක ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලලට සාපේක්ෂව කී ගුණයක්ද කියලා කිව්වම ඒක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දැන් අණුවක් හැදලා තියෙන්නේ පරමාණු පොකුරකින් නේ. අණුවේ අර්ථ දැක්වීම මම සහසංයුජ බන්ධන වලදී කිව්වා. පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සහසංයුජ බන්ධන මගින් බැඳීමෙන් සෑදෙන අනාරෝපිත පරමාණු පොකුරක් අණුව. ඒතර අණුවක් ඇතුලේ අඩුම ගානේ පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගානක පොකුරක්. ඒතර මේ පොකුරේ මේ පරමාණු පොකුරේ ස්කන්ධය අර C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලල වගේ කී ගුණයක්. ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මිම්මාරකමයි. C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලල. ඒක වගේ මේ පරමාණු පොකුර දැන් අණුව තනි පරමාණු නෙවෙයි පරමාණු පොකුර. අපි කියන්නේ අණුවනේ. අණුවේ ස්කන්ධයේ කී ගුණයක්. සාපේක්ෂ අණුක ස්කන්ධය. මිම්මාරකමයි. හරි මිම්මාරකමයි. සාපේක්ෂ අණුක ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකම තමයි මිම්ම. ඒක වගේ දෙන ලද අණුවක ස්කන්ධයේ කී වාරයක් දැන ප්‍රකාශ කිරීම සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධෙට අපිට මෙහෙම වචන සමීකරණයක් ගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධෙට අපිට මෙහෙම වචන සමීකරණයක් ගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි දෙන ලද අණුවේ සැබෑ ස්කන්ධය. දෙන ලද නැත්නම් අපි සලකන දෙන ලද කිව්ව අතර සලකන අණුවේ සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ අර මිම්මෙන්. මොකද මිම්ම C12 පරමාණු. C12 කියන එක මෙහෙම ඉරි කැලක් ගාලා 12 ඇඳුනා මෙතන ලියන්නත් පුළුවන්. C12 පරමාණුවේ ස්කන්ධයෙන් 12 එක. පරමාණුවේ ස්කන්ධය 12 එක මේ පැත්තෙන් දාන්න අල්නයන් කියන්නේ ගුණ කිරීම 12න් පංගුව. ඔහොම දැම්මත් හරි. 12 එක. එහෙනම් මෙන්න එතකොට අපි දී ඇති අණුවේ සැබෑ ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ මිම්ම ස්කන්ධයෙන් බෙදුවම මිම්ම වගේ අණුව කී ගුණයක් බරයිද කියලා එනවා. ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න තියෙන හරි විදිය. ඇත්ත අණුවේ ස්කන්ධය මැන ගන්නවා. C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලේ බර අපි මැනගෙන තියෙන එක නම් ඔන්න මගේ දෙන්න මේ 12න් එක වරක් C12 පරමාණුවේ ස්කන්ධය මේ කැලේ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමානයි කිව්වනේ. 1.674 10 බල ඍණ 27 කිලෝග්‍රෑම්. මේක තමයි ස්කන්ධය. ඒතොර මේකෙන් බෙදනවා අණුවේ ස්කන්ධය. ඒතොර එනවා මේක වගේ අණුව කී ගුණයක් බරයි. තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. තමයි හරි විදිය. ඒ වුණාට උහුම කර කර ඉන්න ඕනේ නෑ. එහෙම කරන්න උවමනාවක් නෑ. අපිට ෂෝට් ෆෝම් එකක් තියෙනවා. අපිට කෙටි ක්‍රමයක් තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. මොකද මේ වන විට විද්‍යාඥයෝ සියලුම මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයලා ඉවරනේ. ඒවා දැන් අපි බැලුවානේ අපිට තියෙන සීමාව ඇතුළේ තියෙන මූලද්‍රව්‍ය ටික සාපේක්ෂ පරමාණු ස්කන්ධත් අපි බැලුවානේ. ඊතුරු මූලද්‍රව්‍යවත් විද්‍යාඥයෝ හොයලා ඉවරයි. හැම සංයෝගයක්ම හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. හැම සංයෝගයක් ඇතුළේම තියෙන මූලද්‍රව්‍ය පරමාණු. එහෙනම් සංයෝගයක් ඇතුළේ උදාහරණ අණුවක් ඇතුළේ තියෙන පරමාණු පොකුරක්. අණුවක් ඇතුළේ තියෙන පරමාණු පොකුරක් නේ. පරමාණු දෙකක් හෝ වැඩි ගන්නත් සහසංවිධ බන්ධන මගින් බැඳීමෙන් සෑදෙන අනාරෝපිත පරමාණු පොකුරක් අණුවක්. ඒතර අණුව ඇතුලේ පරමාණු පොකුරක් තියෙනවා. ඒතර පරමාණු පොකුරක් නම් තියෙන්නේ ඒ පරමාණු පොකුර හැදිලා තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මොකද පරමාණු වල ස්කන්ධය කියන්නේ ඔය මිම්මෙන්මනේ. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධෙන් 12 එකේ කැලල වගේ පරමාණු කී ගුණයක් බරද කියලා දන්නවනම් ඒ જાතියේ පරමාණු වලින් ඇදිච්ච
අණුව C12 පරමාණු ස්කන්ධයෙන් කී ගුණයක් බරද කියලා බලන්න. ආයි බෙද බෙද ඉන්න ඕනේ. අණුව ඇතුළේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරාම හරි. එහෙම එනවනේ. දැන් මේ බලන්නකො. සරල උදාහරණයක් බලන්න හොඳේ. මේ හිතන්නකො ඔන්න. දැන් හයිඩ්‍රජන් පරමාණුව මේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ එක ගුණයක් නේ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. සාපස් කියලා කෙටියෙන් දානවා. සාපස් එකයි. හයිඩ්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. හයිඩ්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැල වගේ හයිඩ්‍රජන් පරමාණු එකයි. ක්ලෝරින් පරමාණුවේ ක්ලෝරින් එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි දැන් ඉගෙන වගුවේ බැලුවා 35.5යි. අපි ඉගෙන ගත්තා නේ ඉස්සෙල්ලා 35.5. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැල වගේ මේ ක්ලෝරින් පරමාණු 35.5යි. හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකයි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැල වගේ මෙයා එකයි. දැන් මේ දෙන්න සහසංයුජ බන්ධනයෙන් බැඳුනම මෙයා එකක් කවුට දාලා ක්ලෝරින් එකක් කවුට දාලා සහබන්ධනයෙන් මේ දෙන්න බැඳුනම මේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණු මතකනේ. කලින් පරිච්ඡේදයකදී අපි ඉගෙන ගත්ත මෙතන හවුලේ දාපු ඉලෙක්ට්‍රෝන යුගල මෙයාගේ තව එකසාර ඉලෙක්ට්‍රෝන යුගල ඔහොම තියෙනවානේ. හරි. දැන් මේ සමස්ත විව්වෙට්නේ කියන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුවනේ. දැන් මේක හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. මේ අණුවේ HCl අණුව. දැන් මේ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අනුකව හරිනම් කරන්න ඕනේ මේ අණුවේ ඇත්ත ස්කන්ධය හොයලා ඒක C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකෙන් බෙදන්න. ඒතර මම වෙනවා ඒ කැලල වගේ මේ අණුව කී ගුණයක් බරයිද කියලා. එහෙම ඕනේ නැහැ. දැන් මේ අණුව ඇතුලේ තියෙන මේ පරමාණු දෙක. ඒතර මේ පරමාණුව C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලල වගේ එක ගුණයයි. මේ පරමාණුව C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කොටස වගේ 35.5 ගුණයයි. ඒතර මේ දෙකෙන් නම් අණුව ඇදලා තියෙන්නේ. අණුව මේ දෙක එකතුවට සමානයි. මේ සමස්ත අණුව හරිද? C12 පරමාණු ස්කන්ධය 12න් එකේ කැලල වගේ 36.5 ගුණය. නැද්ද? හයිඩ්‍රජන් පරමාණුව C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ එකයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. ක්ලෝරින් පරමාණුව C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ 35.5යි. ඔය දෙක එකතු වෙලා නම් අණුව හැදෙන්නේ. ඒ අණුවේ තියෙන ඔය දෙන්න. එතන මෙයාගේ එක අර කැලල වගේ එක ගුණයයි මෙයා අර කැලල වගේ 35.5. එහෙනම් මේ සමස්තය අර කැලල වගේ කී ගුණයක්ද? 1.35.5 එකතු කරා. 36.5. අනේ ඒ කියන්නේ අපිට අරම බෙද බෙද ඉන්න ඕනේ නැහැ. අර අර්ථ දැක්වීම අපි එහෙම කිව්වට බෙද බෙද ඉන්න ඕනේ නැහැ. අණුව තුල තිබෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකතු කරාම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න පුළුවන්. අණුව ඇතුලේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරාම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ගන්න පුළුවන්. දැන් තේරෙනවද? ඒ නිසා අර්ථ දැක්වීමදී කියනවා දෙන්නලා දානුවක ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටසක ස්කන්ධයෙන් කී ගුණයක්ද යන ප්‍රකාශ කිරීම සාපේක්ෂ අණුක ස්කන්ධයයි. හරියට මේක බලන්න දී ඇති අණුවේ ඇත්ත ස්කන්ධය C12 පරමාණු ස්කන්ධය 12න් එකේ කැලෙන් බෙදන්න ඕන. ඒතර හම්බ වෙනවා. නමුත් අපිට ඒකට ඕනේ නැහැ ෂෝට් ෆෝම් එක. අපිට ෂෝට් කට් එකක් තියෙනවා යන්න. අණුවක් ඇදලා තියෙන පරමාණු වලින් මේ වන විට හැම මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයලා තියෙනවා. ඒ දෙකම කියන්නේ එකම මිම්මෙන්. එහෙනම් පරමාණු වල මිම් අර C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ කී ගුණයක්ද කියලා දන්නවනම් එවැනි පරමාණු වලින් හැදෙන අණු වල සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්න පුළුවන්. දැන් ජල අණුවත් එහෙම පුළුවන්. මේ බලන්න. දැන් හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ හයිඩ්‍රජන් පරමාණුවක් එක ගුණයක් බරයි. ඔක්සිජන් පරමාණුව සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ ඔක්සිජන් පරමාණු 16 ගුණයක් බරයි. ඒතකොට දැන් ජල අණුව හැදෙන්නේ කොහොමද? ඔය ඔක්සිජන් පරමාණුවක් මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක සහසංයුජ බන්ධනයකින් බැඳලානේ හැදෙන්නේ. කොහොමනේ හැදෙන්නේ? මෙතන එක ඉලෙක්ට්‍රෝන යුගලයක් අවුලේ තියෙනවා. මෙතන එක ඉලෙක්ට්‍රෝන යුගලයක් අවුලේ තියෙනවා. මෙයාගේ තව එක සර යුගල් දෙකක් තියෙනවා. ඒතකොට දැන් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මේ පරමාණු පොකුරේම බර C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ කී ගුණයක්. දැන් මෙයා C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ එක ගුණයක්. ඒතකොට මෙතන හයිඩ්‍රජන් තියෙන්නේ ඒ හයිඩ්‍රජන් වනේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ එක ගුණයක්. මේ ඔක්සිජන් C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ 16 ගුණයක්. එතකොට මෙයා එකයි නම් අර කැලල වගේ මෙයා එකයි නම් මෙයා 16 නම් මේ සම්පූර්ණ පොකුර 1 1 2 16 18යි 18 ගුණයක්. C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල. අන ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා 18. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ ජලාණුව 18 ගුණයක් බරයි.
එතකොට ඒක බලන්න අපි ඇත්ත ස්කන්ධ බෙද බෙද හිටියේ නෑනේ. අපි කරේ අණු ඇතුලේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරා. එකතු කරාම අණු ස්කන්ධය ලැබෙනවා. ඒ නිසා අපිට හරි පහසුවක් වෙලා තියෙනවා වර්තමානයේ විද්‍යාඥයෝ මේ සියලු මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයලා තියෙන නිසා අපිට දෙන ඕන සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න අපි බලන්න ඕනේ අණු ඇතුලේ පරමාණු මොනවද තියෙන්නේ කීයක් තියෙනවද පරමාණු මොනවද තියෙන පරමාණු ඒබැයි සාපේක්ෂ පරමාණු ස්කන්ධ මොනවද කියලා බලලා ඒ සාපේක්ෂ අණුව තුල තිබෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරාම එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. මොකද ඒකට හේතුව අණු වල ස්කන්ධයත් පරමාණු වල ස්කන්ධයත් ප්‍රකාශ කරලා තියෙන එකම මිම්මකට සාපේක්ෂව ඒ කාබන් 12 පරිමාණයට සාපේක්ෂව නිසා. දැන් මෙහෙම දැන් අණු වල ස්කන්ධය වෙන එකකින් වෙන මිම්මකින් ප්‍රකාශ කරලා පරමාණු වල ස්කන්ධ වෙන මිම්මකින් ප්‍රකාශ කරා නම් අපිට මේ එකතු කරාට අරන් ගන්න බෑ. මොකද මේ සම්මත දෙකක් නේ එතකොට. වෙනස් මිමි දෙකක් නේ. පරිමාණ දෙක වෙනස් නම්. නමුත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඉදිරිපත් කිරීමේ පරිමාණයත් කාබන් පරිමාණය. සාපේක්ෂ අණුක ස්කන්ධය ඉදිරිපත් කිරීමේ පරිමාණයත් කාබන් පරිමාණය. කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කොටස වගේ තමයි පරමාණු ස්කන්ධය කියන්නේ අණු වල ස්කන්ධය කියන්නේ. අනික් අතර අණුවක් ඇතුලේ තියෙනෙත් පරමාණු. ඒ නිසා අණුව ඇතුලේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකතු කරගත්තම සාපේක්ෂ අණුක ස්කන්ධය ෂෝට් ෆෝම් එකෙන් ගන්න පුළුවන් අපිට. කෙටි ක්‍රමයට ගන්න පුළුවන්. පැහැදිලි? හරි. එහෙනම් මේ බලන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධ. මූලද්‍රව්‍ය පරමාණු නිදහස් පරමාණු ලෙස තනිව නොපවතී. ඒවා ස්වභාවිකව පරමාණු දෙකක් හෝ කිහිපයක් ලෙස එකතු වී අනුසාදයි. අණුවේ අර්ථ දැක්වීම මූල පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සහසංයුජ බන්ධන මගින් බැඳීමෙන් සෑදෙන අනාරෝපිත පරමාණු පොකුරක් අණුවක්. අණුවක ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරෙන් ගණනය කර සාපේක්ෂ අණුක ස්කන්ධය සොයාගත හැකියි. අණුව ඇතුළේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය වන්න පුළුවන්. මේ තියෙන අණු කීපයක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීම වගුවේ දැක්වෙන පරිදි සිදු කළ හැකියි. ඔක්සිජන් වායුව. ඒතර ඒකේ අණුක සූත්‍රය O2. ඒ කියන්නේ ඔක්සිජන් අණුව ඇතුළේ තියෙන ඔක්සිජන් පරමාණු දෙකක්. ඒතර එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒතර අණුව ඇතුළේ තියෙන පරමාණු දෙක ඔක්සිජන් පරමාණු දෙකනේ 16 ව දෙක 32යි. ඔක්සිජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි. ජලය ජල අණුව H2O. ඒකේ තියෙන ඔක්සිජන් පරමාණුයි හයිඩ්‍රජන් පරමාණු දෙකයි. එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි මෙතන 16 ව එකයි. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එක හයිඩ්‍රජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. එකේව දෙකක් 2යි 16 එකතු කරාම 18. ග්ලූකෝස් මේ බලන්න ඔතනට ඕක ටිකක් වෙලිලා තියෙන විදිහට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ මම වෙනම වෙනවා ග්ලූකෝස් වල සූත්‍රයේ C6යි H12යි O6යි හරිද එතකොට ග්ලූකෝස් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා අහනවා ඒක ඇතුළේ තියෙන පරමාණු ටික බලන්න කාබන් පරමාණු 6ක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා ඔක්සිජන් පරමාණු 6ක් තියෙනවා එක කාබන් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කාබන් වල ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කෑල්ල වගේ කාබන් පරමාණු 12 ගුණයක් හරිද යනු කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එක කාබන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් 12. එතන කාබන් පරමාණු 6ක් තියෙනවානේ. එහෙනම් 12 ඒවා 6ක්. 12 ඒවා 6ක්. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එතන හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවානේ. එකේ ඒවා 12. ඔක්සිජන් එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. C12 පරමාණු ස්කන්ධයෙන් 12 එකේ කැලේ වගේ ඔක්සිජන් පරමාණු 16යි. 16 මෙතන ඔක්සිජන් පරමාණු 6ක් තියෙනවා. 16 ඒවා 6ක්. මේ ටික එකතු කරා නම් හරියට ගුණ කරලා 12 වරක් 6 72යි. එක් වරක් 12 12යි. 16 වරක් 6 96යි. 72යි 12යි 84යි. 84යි 6 90යි 90යි 180යි. අන්න එනවා ග්ලූකෝස් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. ඒකක නෑ. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලල වගේ සම්පූර්ණ ග්ලූකෝස් අණුව 180 ගුණයක් බරයි. 180 ගුණයක්. තේරුණා? හරිම ලේසි. හරිම ලේසි. මෙසේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් යොදාගෙන ඔබට රසායනික සංයෝග වල සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කළ හැකිය. ඒ සඳහා පැවරුමේ නිරත වන්න. මෙන්න පැවරුම. පහත දක්වා ඇති සංයෝග වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. මේ වරහන් ඇතුළේ තියෙන්නේ මේවා ගණනය කරන්න ඕන කරන සාපේක්ෂ පරමාණුක. මොකද මේ අණු ඇතුළේ තියෙන මේ සංයෝග ඇතුළේ තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණු. කැල්සියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි. සල්ෆර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16. කියන්නේ C12 පරමාණු ස්කන්ධය වගේ මේ පරමාණු කී ගුණයක් බරයිද කියලා. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5. හරි. එතකොට
දැන් ඔබ වහන්සේලා අහන්න පුළුවන් විභාගෙදිත් අපිට මේක දෙනවද? මේ ටික දෙනවා. ඒ කියන්නේ අපි සාපේක්ෂ පරමාණු පාඩම් කරන්න ඕනේ නැහැ. වරහන් ඇතුලේ දෙනවා ගණනය කිරීමක් කරන්න ඕන. පරමාණුක ස්කන්ධ ටික දෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ. අණුක ස්කන්ධය ඒකට අපිට හොයන්න ඕනේ. දැන් බලමු පළවෙනි එක කෙනා. කැල්සියම් සල්ෆේට්. මේ බලන්න කැල්සියම් සල්ෆේට්. සූත්‍රය දීලා තියෙනවා. මේකේ කැල්සියම් 1යි. කැල්සියම් 1යි. කැල්සියම් පරමාණු 1යි, සල්ෆර් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 4යි නේ තියෙන්නේ. එහෙනම් මේකේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. හරි. මේ පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකතු කරනවා. කැල්සියම් පරමාණු 1යි. එක කැල්සියම් මේක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒතකොට මෙතන 40 ඒවා 1යි. 40 ඒවා 1යි. සල්ෆර් පරමාණු 1යි. එක සල්ෆර් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි. 32 ඒවා 1යි මෙතන තියෙන සල්ෆර් 1යි නේද? ඒතකොට 32 ඒවා 1යි. ඔක්සිජන් 4ක් තියෙනවා. එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. මෙතන 16 ඒවා 4ක් විතර. ඔක්සිජන් 16ක් මේ 4ක් තියෙනවනේ. 16 ඒවා 4ක්. ඔන්න ඔය ටික එකතු කරා නම් එකතු කරලා බලමු. 40 වරක් 1 40යි. 32 වරක් 1 32යි. 16 වරක් 4 64යි. ඒතර අපිට එනවා 40යි 32යි 72යි. 72යි 4යි 76යි. 76යි 60යි. දැන් 13යි 136යි. 136යි. 3යි 2යි 6යි. 6යි 3යි 9යි 4යි 13යි 136යි. ඒ කියන්නේ කැල්සියම් සල්ෆේට් වල ස්කන්ධය C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කැලේ ස්කන්ධය වගේ 136 ගුණයක්. කැල්සියම් සල්ෆේට් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය 136යි. ඊළඟට සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. අන්න අපි හදමු සෝඩියම් කාබනේට්. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික ඕන වෙයි. සෝඩියම් කාබනේට්. Na2CO3. මේක ඇතුලේ තියෙන්නේ සෝඩියම් පරමාණු දෙකක් තියෙනවා Na2. කාබන් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 3යි. ඕවනේ තියෙන්නේ පරමාණු ටික. සෝඩියම් 2යි, කාබන් 1යි, ඔක්සිජන් 1යි. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. ඒතර මෙතන සෝඩියම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ 23 ඒවා දෙකක්. අණු ඇතුලේ තියෙන පරමාණු ටිකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරගන්න එපා. කාබන් පරමාණු 1යි තියෙන්නේ. කාබන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එහෙනම් 12 ඒවා 1යි. ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. එහෙනම් 16 ඒවා 3ක්. දැන් ওই ටික එකතු කරා නම් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 23 වරක් 2 46යි. 12 වරක් 1 12යි. 16 වරක් 3 48යි. 8යි 2යි 10යි 6යි 16න් 6 දැම්ම එකක් ඉතුරු. 4යි 1යි 5යි 5යි 4යි 9යි ඉතුරු 1යි 10යි 106යි. 4යි 1යි 5යි 5යි 4යි 9යි ඉතුරු අර 1යි 10යි. හරි 106යි. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය 106යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ සෝඩියම් කාබනේට් 106 ගුණයක් බරින්න. ඊළඟට කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. මේකේ තියෙන කැල්සියම් පරමාණු ගාන 1යි. කාබන් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 3යි. එක කැල්සියම් පරමාණු 1යි, එක කැල්සියම් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි නෙමෙයි. 40යි. මම මතක තියාගත්තම ලේසියි 40යි. හරි 40. ඒතර 40 ඒවා 1යි. එක කාබන් එකයි තියෙන්නේ. කාබන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒතර 12 ඒවා 1යි. දාන්න ඔක්සිජන් 3ක් තියෙනවා. එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16 ඒවා 3ක්. 40 වරක් 1 40 දාන්න. 12 වරක් 1 12 දාන්න. 16 වරක් 3 48. 40යි 48යි 88යි 88යි 12යි 100යි. හරියටම 100යි. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 100යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ කැල්සියම් කාබනේට් 100 ගුණයක් බරයි. ඊළඟට අපිට දීලා තියෙන්නේ සල්ෆියුරික් අම්ලය H2SO4 කියන්නේ සල්ෆියුරික් අම්ලය. අපි හදලා බලමු.
සල්ෆියුරික් ආම්ලය. H2SO4 මේ බලන්න. එතකොට මේකේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. සල්ෆර් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු හතරයි. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකයි සල්ෆර් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු හතරයි. හයිඩ්‍රජන් එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. එතකොට මෙතන එකේව දෙකක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවනේ. එකේව දෙකයි. සල්ෆර් පරමාණු එකයි. එක සල්ෆර් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි. 32 ඒවා එකයි. ඔක්සිජන් හතරයි එක ඔක්සිජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16. එතකොට 16 ඒවා හතර. ඔය ටික එකතු කරා නම් හරි නේද? right. එක් වරක් දෙක දෙකයි 32 වරක් එක 32යි 16 වරක් 4 64යි. 32යි 64යි කියන්නේ 96යි. 96ට දෙකක් එකතු කරාම 98යි. සල්ෆියුරික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 98යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකේ කොටස වගේ සල්ෆියුරික් අම්ලය 98 ගුණයක් බරයි. ඊළඟට අපිට දීලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් HCl. HCl. එතකොට අපි මේක තියෙන හයිඩ්‍රජන් පරමාණු එකයි ක්ලෝරින් පරමාණු එකයි. එක හයිඩ්‍රජන් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. එතකොට එකේව එකයි. ක්ලෝරින් පරමාණු එකයි තියෙන එක ක්ලෝරින් එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. 35.5 ඒවා එකයි. ඉස්සලත් හැදුවා මේක නම් එකතු කරාම එක් වරක් එක එකයි 35.5 ඒවා එකක් 35.5යි. එකට 35.5 එකතු කරාම 36.5යි. हाइड्रोक्लोरिक हाइड्रोजन क्लोराइड वाला सापेक्ष अणुक स्कंदे 36.5යි. ඒ කියන්නේ C12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් පරමාණු 36.5 ගුණයක් විශාලයි. බරින් වැඩි. පැහැදිලි. හරි. ඔන්න එහෙනම් ඒ පැවරුම කරා යනු දෙන ලද ඕනම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය මේ විදිහට ඔබ වහන්සේලාට ගණනය කරන්න පුළුවන්. හරිම ලේසියි. හරි. හොඳයි. ඔන්න එහෙනම් අපි සම්පූර්ණයෙන්ම අපේ පාඩම අවසානයක් කරා. ඉතා පැහැදිලිව සියලු විෂය කරුණු ලස්සනට හිමීට ඉවසීමෙන් සාකච්ඡා කරා. අපි පරමාණුව කියන්නේ මොකද්ද? පරමාණු පිළිබඳ ඉතිහාසය, නෂ්ටීය පරමාණු කුයුවේ තොම්සන්ගේ ප්ලම් පුදිම ආකෘතිය නේ. ඒකට අනුව තොම්සන් ඉලෙක්ට්‍රෝනේ සොයා ගැනීම, පස්සේ රදර්ෆර්ඩ් ප්‍රෝටෝනේ හොයා ගැනීම, නෂ්ටික ආකෘතිය, පස්සේ ග්‍රහ ආකෘතිය බෝ ඉදිරිපත් කරපු. ඔහුගේ ග්‍රහ ආකෘතිය රදර්ෆර්ඩ් තමයි මූලිකව දායක වුණේ. ඊට පස්සේ චැඩ්වික් නියුට්‍රෝනේ සොයා ගැනීම මේ ආදී වශයෙන් කතා කරලා අපි පරමාණුවේ පරමාණු ක්‍රමාංක, ස්කන්ධ ක්‍රමාංක ගැන කතා කළා, සමස්ථානික ගැන කතා කළා, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන කතා කළා, ශක්ති මට්ටම් සංකල්පය, එක් එක් ශක්ති මට්ටමේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා, ඒ ඇසුරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාස, ස්ථායි වින්‍යාස, අස්ථායි වින්‍යාස, අස්ථායි පරමාණු ස්ථායි වීමට දරන උත්සාහය දී වාතර හැදෙන බන්ධන, අයනික බන්ධන, සහසංවිජ බන්ධන, අයනික සංයෝග, සහසංවිජ සංයෝග, ඒවායේ වෙනස්කම් ගුණ මේවා කතා කරලා අපි අවසානයේ සංයුතතාවයට ඇවිල්ලා සංයෝගවල සූත්‍ර ගොඩනගලා ඊළඟට අපි අවසානයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පයට ඇවිල්ලා සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සංකල්පයට ඇවිල්ලා අණුවක් තුල තිබෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩනගා ගත්තා. දැන් පාඩම සම්පූර්ණයෙන් අපි ආවා. නිවැරදිව සාකච්ඡා කරා. ඉතින් දැන් මේ පාඩමේ පරිච්ඡේද ටික ඉතා හොඳින් ඉවසීමෙන් අවබෝධ කරගෙන තියෙනවා නම් මේ බලන්න මේ පාඩමෙන් අහන අභ්‍යාස ප්‍රශ්න වලට පිළිතුරු ඉතා පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලියලා පාඩම අවසානයේ තියෙන අභ්‍යාස වලට පිළිතුරු ලියන්න බලමු. කොයිතරම් පහසුද කියලා බලමු. හොඳින් පාඩම් කරගත්තු දරුවෙක්ට හොඳින් පාඩම් කරගත්තු ස්වාමීන් වහන්සේ නමකට මේ ප්‍රශ්න වලට උත්තර ලියන හැටි. මේ බලන්න. නිවැරදි පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර තෝරන්න. පරමාණුව පිළිබඳ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරන ලද්දේ. ඔව් දැන් පරමාණුවේ නෂ්ටිකාකෘතිය ඉදිරිපත් කරේ රදර්ෆර්ඩ්. නෂ්ටිකාකෘතියෙන් රදර්ෆර්ඩ් නෂ්ටිය ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා කිව්වට අර ඉලෙක්ට්‍රෝන නෂ්ටියට ඇදිලෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නට උත්තරය රදර්ෆර්ඩ්ට දෙන්න බැරි වුණා. ඒ නිසා රදර්ෆර්ඩ්ගේ නෂ්ටිකාකෘතියම වැඩි දියුණු කළා තමයි නීල්ස් බෝ කිව්වේ නෂ්ටිය වටා ශක්ති මට්ටම් තියෙනවා. ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන ආකාරයට කියලා. එන ශක්ති මට්ටම් සංකල්පේ බොහෝ ඉතිපයි. නමුත් මේ ආකෘතියේ මූලිකයා රදර්ෆර්ඩ් නිසා මේ ග්‍රහ ආකෘතිය අයිතිය තියෙන රදර්ෆර්ඩ්ට. මොකද ඔහු තමයි නෂ්ටිය ගැන කියලා අර ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙන ආකාරය කිව්වේ.
නමුත් ඔහුට භ්‍රමණයේ ඇදිලා ඉන්නේ නැත්තේ කියන එක පහද ගන්න බැරි නිසා තමයි ඒකට ශක්ති මට්ටම් සංකල්පය බෝ ඉදිරිපත් කරේ. ඒ අනුව ග්‍රහාකෘතියේ අයිතිය රදර්ෆර්ඩ්ට තියෙනවා. ඒ අනුව ග්‍රහාකෘති ඉදිරිපත් කරේ රදර්ෆර්ඩ්. නමුත් ඒ ග්‍රහාකෘතිය ආරාපු ශක්ති මට්ටම් සංකල්පය ඉදිරිපත් කරේ නීල්ස් බෝ. හරි? ඒතර ග්‍රහාකෘතිය ඉදිරිපත් කළේ කවුරුන්ද කියලා අහන්නේ අපිට උත්තරේ ලියන්න වෙන්නේ රදර්ෆර්ඩ් කියලා. රදර්ෆර්ඩ්. හරි? එයා තමයි කිව්වේ නෂ්ටිය තියෙනවා මෙහෙම ධනාරෝපිත හිස් අවකාශවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් ඉන්නවයි කියලා. එතකොට ප්‍රශ්නේ කටිය ඇහුවා හිස් අවකාශවල ඉලෙක්ට්‍රෝන ඉන්නවා නම් ඒගොල්ලෝ ඇයි නෂ්ටියට ඇදිලා ඉන්නේ නැත්තේ? මොකද නෂ්ටිය ධන ඉලෙක්ට්‍රෝන රින් නම් ඇදිලා ඉන්න ඕනේ ධනයි රින්යි. ඇයි ඇදිලා ඉන්නේ නැතුව මේ ඉන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි රදර්ෆර්ඩ්ට දී ගන්න බැරි වුනේ. ඒකට තමයි බෝ කිව්වේ නෂ්ටියට පිට තියෙන අවකාශයේ නිශ්චිත ශක්තියකින් නියමිත ගමන් මාර්ග තියෙනවා. ඒ ගමන් මාර්ගවල ඉලෙක්ට්‍රෝන යන්නේ. ඒවා ශක්ති මට්ටම් කවච ඒවෙන් පිටපයින්න බෑ ඉලෙක්ට්‍රෝන්ට. පිටපැන්නොත් විභවයක් නැහැ. විභව ශක්තිය තියෙන්නේ උතන. ඒක නිසා ඒ මාර්ගවල මින්නු ඇදිලා ඉන්නේ නැහැ කියන ශක්ති මට්ටම් සංකල්ප ඉදිරිපත් කරේ බෝ. හරිද? නමුත් මේ ග්‍රහ ආකෘතිය තියෙන්නේ රදර්ෆර්ඩ්. ඒ නිසා ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කළේ රදර්ෆර්ඩ් කියලා අපි ගමු. පරමාණුක පළමු ශක්ති මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පරමාණුක පළමු ශක්ති මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි දන්නවා පරමාණුක යම් ශක්ති මට්ටමක තබා ගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න සූත්‍රයක් මම ඉගෙනනවා. මොකද්ද? 2n වර්ගය. මෙන්න සූත්‍රය. මේ සූත්‍රයෙන් පුළුවන් ඕනෑම ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හොයාගන්න. මේ n කියන්නේ මොකද්ද? ශක්ති මට්ටම් අංකය. දැන් මෙයානේ පළමු ශක්ති මට්ටමේ. එහෙනම් n ට එක ආදේශ කරන්න. එච්චරයි. ඕනෑම ශක්ති මට්ටමක තබා ගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ගය. හරිද? ඕනේ මේක මතක තියාගන්න. ඕනම දැන් අපි දන්නවා පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවච 8යි එහෙම කියලා. නමුත් මේක තමයි සූත්‍රය. ඕනෑම ශක්ති මට්ටමක තබා ගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ගය. මේක n කියන්නේ ශක්ති මට්ටම් අංකය. දැන් මේ අහන්නේ පළමු ශක්ති මට්ටම. n ට එක ආදේශ කරා. 2 විජය පදයේ ඉලක්කම ලකුණක් පෙන්න නැත්නම් ගුණ කිරීම n කියන්නේ 1 නම් n වර්ගය කියන්නේ 1 වර්ගය. එතකොට දෙවරක් 1 වර්ගය 1යි දෙවරක් 1 2යි. තබා ගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. උත්තරය 2යි. උත්තරය 2යි. හරි? තබා ගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. නියෝන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොපමණද? අන්න එතකොට නියෝන්ගේ පරමාණු ක්‍රමාංකය වෙනවා නියෝන්ගේ පරමාණු ක්‍රමාංකය 10යි. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය නෂ්ටිය ප්‍රෝටෝන 10යි. නෂ්ටිය ප්‍රෝටෝන 10 නම් උදාසීන නියෝන් පරමාණුවේ පිටින් ඉලෙක්ට්‍රෝනක් 10යි. ඉලෙක්ට්‍රෝන 10 කොහොමද වැටෙන්නේ? පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි කවචයට 2ක් වැටෙනම 10න් තව 8ක් තියෙනවා. දෙවෙනි කවචයට 8 වැටෙනවා. මොකද දෙවෙනි කවචයට උපරිම 8ක් දාන්න පුළුවන්. 2යි 8යි නියෝන්ගේ වින්‍යාසය මේක. 2යි 8යි පරමාණු ක්‍රමාංකය මතක තියෙනවා. 2යි 8යි නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. x 24යි 12 යනු සම්මත ආකාරයෙන් ලියා ඇති මූලද්‍රව්‍යකි. මේ x ලෙස දක්වා ඇති මූලද්‍රව්‍ය කුමක්ද? ඒක බලන්නේ මෙහිම. දැන් x කියන්නේ මොකක් හරි මූලද්‍රව්‍ය. නමුත් x කියන්නේ යගේ ඇත්ත සංකේත නෙමෙයි. නමුත් මේ දීලා තියෙන දත්ත ඇත්ත ඒවා 24යි 12යි. මට ඕනේ මෙතනට. මේ 24 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු p + n. මේ 12 කියන්නේ ප්‍රෝටෝන ගාන. නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් මෙයාගේ නෂ්ටියේ ප්‍රෝටෝන 12යි. නෂ්ටියේ ප්‍රෝටෝන 12 නම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 12යි. කොහොමද ඉලෙක්ට්‍රෝන 12 වැටෙන්නේ? පළවෙනි කවචයට 2යි, දෙවෙනි කවචයට 8යි, 2 8යි 10යි, ඉතුරු තව 2යි. ඒක තුන්වෙනි කවචයට දාන්න පුළුවන්. මොකද තුන්වෙනි කවචය උඩරිම 8ක් දාන්න පුළුවන්. හැබැයි තව ඉතුරු වෙලා තියෙන්නේ මෙයාගේ 12න් 2යි. මොකද 2 8ක් 10ක් දාලා තියෙන්නේ. දෙක මෙතන. 2යි 8යි 2 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ කාටද? ප්‍රෝටෝන 12ක් දරාගෙන පරමාණු ක්‍රමාංකය 12 වෙන්නේ. මම කියවා මේ පරමාණුක ක්‍රමාංකය කියන එක මූලද්‍රව්‍යයට අනන්‍යයි. කිසිදු මූලද්‍රව්‍ය දෙකක පරමාණු ක්‍රමාංක සමාන නැහැ. පරමාණුක ක්‍රමාංකයේ මූලද්‍රව්‍යයට අනන්‍යයි. ඒ අනුව පරමාණු ක්‍රමාංකයේ 12 වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මැග්නීසියම්. බලන්න ගණින්න බලන්න අපි දක්වන හයිඩ්‍රජන් පරමාණු ක්‍රමාංකය එක පිළිවෙලට කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්. පරමාණු ක්‍රමාංකයේ 12 වෙන්නේ මැග්නීසියම්. ඒ අනුව මෙතන මේ පරමාණු මේක වැඩන්නේ නැහැ. ඒ ස්කන්ධ ක්‍රමාංකයේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතුව. මෙතන ප්‍රෝටෝන ගන්න 12. කිසිදු මූලද්‍රව්‍ය දෙකක පරමාණු ක්‍රමාංක සමාන නැහැ. ඒක මූලද්‍රව්‍යයට ආවේනිකයි කිව්වා පරමාණු ක්‍රමාංකය. එහෙනම් 12 තියෙන මැග්නීසියම්, පිළිතුර මැග්නීසියම්. මේ මැග්නීසියම්. මැග්නීසියම්. සහසංයුජ සංයෝගයක් නොවන්නේ කුමක්ද? අන්න හොඳ ප්‍රශ්නයක්. සහසංයුජ සංයෝගයක් නොවන්නේ. හොඳ ප්‍රශ්නයක්. මෙන්න මෙහිමයි ගන්න. ඔන්න බලන්න මම තර්ක කරන විදිය. සහසංයුජ සංයෝගයක් නම් එහි තුල තියෙන්න ඕනේ සහසංයුජ බන්ධන.
සහසංයුජ බන්ධන නම් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම බන්ධන ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නෑ ලෝහ පරමාණු. ඇයි? ලෝහ පරමාණු හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන පිට කරන්න හදන්නේ. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරුවොත් අලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒතකොට ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කළා ධන ආයන හදනවා, අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන හදනවා. ධන සහ ඍණ ආරෝපිත ආයන අතර ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල අයනික බන්ධනයි හැදෙන්නේ හිමු. නමුත් දැන් මෙතන ආන්නේ සහසංයුජ. සහසංයුජ සංයෝගයෙන් තියෙන සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. හවුලේ තියෙන්නේ නෑ ලෝහ සම්බන්ධ වුණොත්. හොඳට මතක තියාගන්න. යම් කිසි සංයෝගයක් හදන්න ලෝහ මූලද්‍රව්‍යයක් සම්බන්ධ වෙනවා නම් එයා අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. කවදාවත් ලෝහ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන යන්නේ නැහැ. අලෝහ කිව්ව ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. මං කිව්වා. සහසංයුජ බන්ධන වලදී අලෝහ තමයි ඉලෙක්ට්‍රෝන හවුලට දාන්නේ. ලෝහය සම්බන්ධ වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අපි ලෝහ අර්ථ දැක්වීමනේ. ඉලෙක්ට්‍රෝන පිට කර ධනායන සෑදීමේ නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය ලෝහ. ඒ නිසා ලෝහයක් සම්බන්ධ වෙච්ච ගමන් එයා කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කළා ධනායන හදනවා. එයා ධනායනයි. ඒතර පිට කරපු ඉලෙක්ට්‍රෝන ලබාගෙන අලෝහ ඍණ ආයන හදනවා. ධන සහ ඍණ ආරෝපිත ආයන අතර ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල ආයනික බන්ධන. නිසා ලෝහ මැදිහත් වීමෙන් සෑදෙන්නේම ආයනික බන්ධන. ඔන්න ඔබ වහන්සේලාට පුළුවන් පොඩි සටහනක් දාගන්න. ලෝහ මැදිහත් වෙලා සංයෝගයක් හදනවා නම් අනිවාර්යෙන් ආයනික සංයෝග. ලෝහ මැදිහත් වෙලා. අලෝහ විතරක් තියෙනවා නම් සංයෝගය. ඒතර අලෝහ ඔක්කොම අලෝහනේ. ඒතර ඒගොල්ලෝ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. ඒතර කවුරුත් පිට කරන්නේ නැහැ. පිට කරන්න කෙනෙක් නැහැ. ඔක්කොම අලෝහ ගන්නමයි ඕනේ. ඒතර පිට කරන්නේ නැත්තම් ගන්න බෑනේ. ඒතර හවුල්ට දාලා සාසංයුජ බන්ධන හදනවා. ඒක සාසංයුජ සංයෝග. එහෙනම් මෙතන කරන්න තියෙන්නේ මෙච්චරයි. ලෝහයක් මැදිහත් වෙන්න ඕනේ ආයනික සංයෝගයක් හැදෙන්න. සාමාන්‍යයෙන්. අලෝහ විතර නම් තියෙන්නේ සහසංයුජ සංයෝග. දැන් අපෙන් ආන්නේ සහසංයුජ සංයෝගයක් නොවන්නේ. ඒ කියන්නේ අලෝහ විතරක් නැත්තේ. ලෝහයක් තියෙන්නේ මොකද? ලෝහ තියෙන එක තමයි ආයනික. ඇමෝනියා මතකනේ සූත්‍රයේ NH3. නයිට්‍රජන් අලෝහයක්, හයිඩ්‍රජන් අලෝහයක්. දෙන්නම අලෝහ නම් සහසංයුජ. කාබන් ඩයොක්සයිඩ් CO2. කාබන් ඩයොක්සයිඩ් CO2. කාබන් අලෝහයක්, ඔක්සිජන් අලෝහයක්. දෙන්නම අලෝහ සහසංයුජයි බන්ධය. ජලය H2O. හයිඩ්‍රජන් අලෝහයක්, ඔක්සිජන් අලෝහයක්. බන්ධනයේ සහසංයුජය. ඔක්කොම අලෝහ අතර. සෝඩියම් ක්ලෝරයිඩ් අපි ඉගෙනත් ගත්තා නේද? NaCl. සෝඩියම් ලෝහය, අන්න ලෝහය. ක්ලෝරින් අලෝහය. ලෝහ අතර සම්බන්ධ වෙනකොට ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කළ ධන ආයන හදනවා, අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන හදනවා. ධන සහ ඍණ ආරෝපිත ආයන අතර ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල ආයනික බන්ධන. මෙන්න එනම් ආයනික සංයෝගය. සෝඩියම් ක්ලෝරයිඩ් තමයි මෙතන තියෙන ආයනික සංයෝගය. සෝඩියම් අපි ඉගෙන ගත්තා සෝඩියම් ක්ලෝරයිඩ් වල ආයනික දැලිසත් නේ. ධන ආයනයක් වටා ඍණ ආයන 6කුත්, ඍණ ආයනයක් වටා ධන ආයන 6කුත් අෂ්ටතලීය ජ්‍යාමිතික සැකැස්මකට අනුව සැකසිච්ච සෝඩියම් ක්ලෝරයිඩ් ආයනික දැලිසත් අපි ඉගෙන ගත්තා. ඒ නිසා මේක ආයනික සංයෝගය. සෝඩියම් ඔක්සයිඩ් අණුවේ රසායනික සූත්‍රය කුමක්ද? අන්න අපි කලින් කරා පරිච්ඡේදයකදී නේ සෝඩියම් ඔක්සයිඩ් අණුවේ රසායනික සූත්‍රය මම කිව්වට අග්ගාල සෝඩියම් ඔක්සයිඩ් නම් හැදෙන්නේ සෝඩියම් ඔක්සිජන් වලිනේ. සෝඩියම් වල සංකේතය ලියන්නේ Na. ඔක්සිජන් වල සංකේතය ලියන්නේ O. දැන් බලන්න සෝඩියම් ඉන්නේ ආවර්තාවකයේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ නම් සංයුක්තාව 1 සිට 4 දක්වා කාණ්ඩාංගයට සමානයි. කෙලින්ම සංයුක්තාවයේ කාණ්ඩාංගයට සමානයි. මෙයා ඉන්නේ පළවෙනි කාණ්ඩේ සංයුක්තාව 1යි. ඔක්සිජන් ඉන්නේ ආවර්තාවකයේ 6 වෙනි කාණ්ඩේ. 5 සිට 8 දක්වා කාණ්ඩවල පිටි මුලදවල සංයුක්තාව ගන්න කාණ්ඩාංකය 8න් අඩු කරන්න ඕනේ. එහෙනම් 8න් 6ක් අඩු කරන්න. 8න් 6ක් අඩු කරාම 2යි. දැන් ලං කරලා මාරු කරන්න. මේ දෙක මෙතනට දුන්නා. මේක මෙතන දුන්නා. 2ට 1යි කියන එකේ සරල අනුපාතයක් 2ට 1යි. 2ට 1යි කියන එකේ සරල අනුපාතයක් 2ට 1යි. හරි එහෙනම් මේකමයි සූත්‍රය. නමුත් සූත්‍ර වල එක ලියන්නේ. එහෙනම් සූත්‍රයේ Na2 සෝඩියම් ඔක්සයිඩ්. කොහෙද තියෙන්නේ? මේක නෙවෙයි මෙන්න තියෙනවා Na2. තේරුණාද? අන්න බාන ඉගෙන ගත්තම ලස්සනට නේද? උත්තර ලියන්න ලේසි. හිස්තැනට සුදුසු නිවැරදි පිළිතුර තෝරා ලියන්න. හිස්තැනට සුදුසු නිවැරදි පිළිතුර තෝරා ලියන්න. නියෝන් වායුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ නියෝන්. දැන් ටිකකට කලින් කිව්වා නියෝන් පරමාණු ක්‍රමාංකය 10. ඒ කියන්නේ නෂ්ටීය ප්‍රෝටෝන 10යි. නියෝන් කියන්නේ ස්ථායි වින්‍යාසයක් නේ. එතකොට නෂ්ටීය ප්‍රෝටෝන දාන පිටින් ඉලෙක්ට්‍රෝනක් 10යි. පළවෙනි කවචයට 2යි, දෙවෙනි කවචයට 8යි. 2.8 කියන ස්ථායි වින්‍යාසය නියෝන් ආගන් 2.8 හීලියම් 2. ඔය තුනනේ අපි දන්න ස්ථායි වින්‍යාස. හීලියම් 2, නියෝන් 2.8, ආගන් 2.8. එතකොට නියෝන් 2.8. එහෙනම් නියෝන් වායුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ 2.8. උත්තරේ 2.8.
පල්මානික්කමවත් කොපර් සල්ෆේට් යනු හිස්තැනක් සංයෝගය. කොපර් සල්ෆේට් වල නමෙත් තේරෙනවනේ. කොපර් කිව්වම ලෝහයක්. කොපර් කියන්නේ තඹනේ. සල්ෆේට්. කොපර් සල්ෆේට්. ඒතර ලෝහයක් ඉන්නවනම් මං කිව්වා ඒක අයනිකයි. ඒතර කොපර් කියන්නේ තඹනේ. තඹ කියන්නේ ලෝහයක්. ලෝහයක් ඉන්න සංයෝගය. අනිවාර්යෙන් ලෝහයක් ඉන්නවා. ලෝහයේ ඉලෙක්ට්‍රෝන පිට කළා ධන අයන හදනවා. අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හදනවා. ධන සහ ඍණ ආරෝපිත අයන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල අයනික බන්ධන. එහෙනම් මේක ඇතුලේ තියෙන අයනික බන්ධන. එහෙනම් මේ සංයෝගය අයනික සංයෝගය. අලෝහ තියෙනවා නම් විතරයි සහ සංයෝජන. එහෙනම් පල්මානික්කමවත් කොපර් සල්ෆේට් යනු අයනික සංයෝගයක. උත්තරේ හිස් තැනට අයනික. අයනික සංයෝගයක. අයනික සංයෝගය. අයනික සංයෝගය. කැල්සියම් පරමාණු සාධන ධනාරෝපිත අයනය මෙතනින් මොකක්ද කියලා අහනවා. කැල්සියම් මෙහෙම කරන්න. පරමාණු ක්‍රමාංකය බලන්න. පරමාණු ක්‍රමාංකයේ 20 කැල්සියම් කියන්නේ අපි ඉගෙන ගන්න අන්තිම මූලද්‍රව්‍යනේ. පරමාණු ක්‍රමාංකයේ 20. පරමාණු ක්‍රමාංකයේ 20. ඒ කියන්නේ නෂ්ටීය ප්‍රෝටෝන 20යි. නෂ්ටීය ප්‍රෝටෝන 20 නම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 20යි. කොහොමද ඉලෙක්ට්‍රෝන 20 ශක්ති මට්ටම වලට වැටෙන්නේ? පළවෙනි කවචරේ ඉලෙක්ට්‍රෝන 2යි. 20න් දෙකක් දැම්මම තව 18ක් ඉතුරුයි. 18න් දෙවෙනි කවචරේ දාන්න පුළුවන් 8යි. 18න් 8ක් දැම්මම දෙවෙනි කවචරේ තව 10ක් ඉතුරුයි. 10න් තුන්වෙනි කවචරේ දාන්න පුළුවන් 8යි. 10න් 8ක් තුන්වෙනි කවචරේ දැම්මම තව දෙකක් ඉතුරුයි. ඒක දාන්න වෙන්නේ හතරවෙනි කවචරේ. හතරවෙනි කවචරේ 8ක් දාන්න පුළුවන් කියලා මම මතක තියාගන්න කිව්වා. හැබැයි තව තියෙන්නේ දෙකයි. එහෙනම් මේ දෙක දැම්මා. එතකොට මේක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මෙයාගේ අවසාන කවචයේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අවසාන කවචයේ හතරවෙනි එකනේ. හතරවෙනි එක මේ 1 2 3 4. අවසාන කවචයේ හතරවෙනි එකේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. ඒවට මෙයාගේ තියෙන්නේ 2යි. අස්ථායි. ස්ථායි වෙන නම් එක්ක මේ තියෙන දෙකට 6ක් අරගෙන 8 කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන දෙක පිට කරන්න ඕනේ. එච්චරනේ. තියෙන්න ඕනේ ගාන 8යි හතරවෙනි කවචයේ තියෙන්නේ 2යි. එතකොට 8ක් තියෙන්න ඕනේ එකේ දෙක නම් තියෙන්නේ අස්ථායිනේ. ස්ථායි වෙන්න එක්ක මේ තියෙන දෙකට 6ක් ගන්න ඕනේ. අරගෙන 8 කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන දෙක පිට කරන්න ඕනේ. 6ක් ගන්නවට වඩා ලේසි දෙකක් පිට කරන එක. කැල්සියම් තමන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා දානවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලායි කැල්සියම් ස්ථායි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කෙරුවොත් ධන ආයන දෙකක් පිට කරපු නිසා ධන දෙකේ ආයනයක්. එහෙනම් කැල්සියම් හදන්නේ ධන දෙකේ ආයනයක්. මෙන්න කැල්සියම් සාධන ආයනය ධන දෙක. ධන දෙක. කැල්සියම් හදන්නේ ධන දෙකේ ආයනය. ධන දෙකේ ආයනය කැල්සියම් හදන්නේ. පැහැදිලි? හරි. සංයුජතාවයේ දෙකවන ඍණ ආයනයක් සාධන මූලද්‍රව්‍ය වන්නේ. සංයුජතාවයේ දෙකවන කියන්නේ සංයෝජන බලයේ දෙකවන ඍණ ආයනයක්. ඒ කියන්නේ ඍණ දෙකේ ආයනයක්. නේද? ඇයි? සංයුජතාවයේ වෙන්නේ ආරෝපණීය සංඛ්‍යාත්මක අගයට සමානයි. ඒක සංයුක්තාවයේ දෙක කියන්නේ මෙයාගේ ආරෝපණයේ දෙක තියෙන්න ඕනේ. හැබැයි ඍණ ආයනයක්. වෙනවා ඍණ දෙක. ඍණ දෙක ආයනය හදන්නේ කවුද? අපි දන්නවා ෆ්ලෝරින්. නේද? ෆ්ලෝරින්. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයි පරමාණු ක්‍රමාංකයි මතක තියෙනවා. ෆ්ලෝරින්. ෆ්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 9. ඒ කියන්නේ නෂ්ටීය ප්‍රෝටෝන 9යි. එහෙනම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 9යි. ඉලෙක්ට්‍රෝන 9න් පළවෙනි කවචරයට එන ඉලෙක්ට්‍රෝන 2යි. දෙකක් යම්මම තව 7ක් තියෙනවා. 7 දාන්න පුළුවන් දෙවෙනි කවචරේ. මොකද උපරිම 8ක් දාන්න පුළුවන් නිසා. ඒතර ෆ්ලෝරින්ගේ අවසාන කවචය මේක 1 මේක 2 දෙවෙනි කවචය අවසාන එක. ඒකේ තියෙන උණු උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒ වුණා තියෙන්නේ 7යි. 8ක් තියෙන්න ඕන එකේ තියෙන්නේ 7යි. අස්ථායි. ස්ථායි වෙන්න නම් එක්ක මේ 7ට පිටින් එකක් අරගෙන 8 කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන 7 පිට කරන්න ඕනේ. 7ක් පිට කරනවට වඩා ලේසි එකක් ගන්න එක. ෆ්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන එකක් අරගෙන 8 කරගන්නවා. එකක් ගත්තම ගත්තොත් ඍණ ආයන එකක් ගන්න නිසා ඍණ එකේ ආයනය. එහෙනම් ෆ්ලෝරින් හදන්නේ ඍණ එකේ ආයනයක්. එතකොට ආරෝපණයේ ඍණ එකයි. එහෙනම් සංයුතාව එකයි. ගන්න බෑනේ. මෙයා කියන්නේ සංයුතාව දෙක වෙන්න ඕනේ කියලා. එහෙනම් අනික එක නා සල්ෆර්. අපි දන්නවා සල්ෆර්. සල්ෆර් පරමාණු ක්‍රමාංකයේ 16. පරමාණු ක්‍රමාංකයේ 16. ඒ කියන්නේ නෂ්ටීය ප්‍රෝටෝන 16යි. එහෙනම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 16යි. පරමාණු ක්‍රමාංකයේ 16 නෂ්ටීය ප්‍රෝටෝන 16 එහෙනම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 16යි. පළවෙනි කවචරේ ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි කවචරේ දෙකක් දැම්මම තව ඉතුරු වෙනවා 14ක්. 14න් දෙවෙනි කවචරේ 8යි. දෙවෙනි කවචරේ 14න් 8ක් දැම්මම තව ඉතුරු වෙනවා 6ක්. ඒක තුන්වෙනි කවචරේ දාන්න පුළුවන් 6. මොකද තුන්වෙනි කවචරේ තියන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. හැබැයි මෙතන ඉතුරු වෙන්නේ 6 දැම්මම. මේක පළවෙනි කවචයේ දෙවෙනි කවචයේ තුන්වෙනි කවචයේ. තුන්වෙනි එක අවසානික. අවසානිකේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. දැන් තියෙන්නේ කීයද? 6යි. ස්ථායි වෙන්න එක්ක පිටින් දෙකක් අරගෙන 8 කරගන්න ඕනේ. නැත්නම් තියෙන 6 පිට කරන්න ඕනේ. 6ක් පිට කරනවට වඩා ලේසි දෙකක් ගන්න එක. සල්ෆර් දෙකක් අරගන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් අරගන්න. ගත්තොත් ඍණ ආයන දෙකක් ගන්න නිසා ඍණ දෙකේ ආයන. එහෙනම් සල්ෆර් හදන්නේ ඍණ දෙකේ ආයනය.
ආරෝපණයේ ඍණ දෙකයි නම් සංයුජතාවයේ දෙකයි අනු සල්ෆ තමයි සංයුජතාවයේ දෙක වන ඍණ අයනේ හදන්නේ සල්ෆයිඩ් අයනේ හදන්නේ. සල්ෆ හදන්නේ සල්ෆයිඩ් අයනේ නම් සංයුජතාවයේ දෙක වන අයනයක් සාධන මූලද්‍රව්‍ය වන්නේ උත්තරේ සල්ෆ. සල්ෆ. අයනික සංයෝග වල ලක්ෂණයක් වන්නේ අපි ඉගෙන ගත්ත අයනික සංයෝග වල ලක්ෂණ මතක් කරගන්න. මෙතන උත්තරේ බලන්න කලින් මතක් කරගන්න. කාම රුෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතින. ධන සහ ඍණාරෝපිත අයන වලින් සැදුනත් අයන දැලිසක් ලෙස පවතී. බොහෝ අයනික සංයෝග ජලයේ හොඳින් දිය වෙනවා. අයනික සංයෝග වල ජලීය ද්‍රාවණ විද්‍යුතය සන්නයනය කරනවා. අයනික සංයෝග වල විලීන ද්‍රාවණත් විද්‍යුතය සන්නයනය කරනවා. ඒ වගේම අයනික සංයෝග වලට ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. එහෙනම් බලමු. අයනික සංයෝග ලක්ෂණයක් වන්නේ ජලයේ අද්‍රාව්‍ය බව. නෑ ජලයේ හොඳට දිය වෙනවා බොහොම අයනික සංයෝග. සෝඩියම් ක්ලෝරයිඩ් ඒවා ලුණු හොඳට වතුරේ දිය වෙනවා. ඝන ස්පටික රූපී ලෙස පැවතීම. ඔව් ඒක හරි. කාම රුෂ්ණත්වයේ ඝන අවස්ථාවේ පවතින. උත්තරේ මේක. ඝන ස්පටික රූපී ලෙස පැවතීම. උත්තරේ ඝන ස්පටික රූපී ලෙස ඉදමදි පැවතීම ය මෙතන යයන් තියෙනවානේ. ඝන ස්පටික රූපී ලෙස පැවතීම. රයිට්. හොඳයි. එවනම් ඔන්න අපි සම්පූර්ණයෙන්ම පාඩම අවසානයක් කරා. අභ්‍යාස වලට පිළිතුරු ඉල්ල සම්පූර්ණයෙන්ම පාඩම අවසානයක් කරා. දැන් පේනවා හරියට ඉගෙන ගත්තම මේ පාඩම කොයිතරම් පහසුද. හැබැයි මේකේ උඟක් කරුණු තියෙන රසායන විද්‍යාව ඉගෙන ගැනීමට පදනම වෙච්ච පාඩමක්. ඒක නිසා මේ කරුණු ඉතා හොඳින් නැවත නැවතත් මුලින් ඉඳලම මේ පරිච්ඡේද නැවතත් බලමින් මේ කරුණු නැවතත් මෙනෙහි කරලා මේවා තනියෙන් ලියමි. හැම වෙලාවෙම විශේෂම පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංක පාඩම් කරන්න. හරි. ඒවා වැදගත් මුල් මූලද්‍රව්‍ය 20ට අදාළව ඉලෙක්ට්‍රෝන වින්‍යාස තනියම ලියලා පුරුදු වෙන්න. එතකොට මේ පාඩමෙන් අහන උඟක් ප්‍රශ්න වලට කිසිදු ගැටලුවක් නැතුව පිළිතුරු ලියන්න පුළුවන්. ඇත්තටම සෑම ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න පුළුවන් අපි දැක්කා. ඉතින් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී. ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී අපි මේ ප්‍රශ්න විභාගයට ආපු ප්‍රශ්න මොනවද කියලා බලනවා. ඉතින් එහෙමනම් ස්වාමින් වහන්සේ දරුවනි ඔන්න අපි මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ 3 වෙනි පාඩම වැදගත් පාඩමක් පදාර්ථයේ ගුණ කියන මාතෘකාව ਸਰව සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරා. අපි බලාපොරොත්තු වෙනවා 4 වෙනි පාඩම මූලද්‍රව්‍ය වර්ගීකරණය ආවර්තිතාව වගුව කියන මාතෘකාවත් එක්ක ඉදිරියේදී මුණ ගැසෙන්න. එහෙමනම් අලුත් පාඩම 4 වෙනි පාඩම සමග මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් මේ පාඩමෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.